හොඳයි. ඒ හදපු අපි දෙවනි ගාන ආයි මං විස්තර කරොත් වට එකක් 25 රේඩියන් වට එකක් කියන්නේ රේඩියන් 25. එහෙනම් වට පහකට බලන්න 25 රේඩියන් පහෙන් ගුණ කරනවා. වට පහට එහෙනම් 5 වරක් 2 10යි 10යි 5 රේඩියන් එනවා. ඒ කියන්නේ ඔය ආවේ කෝණය. මේ කෝණය අපිට දීලා තිනවා තත්පර එකකට වට පහක ඒකාකාර කෝණික ප්‍රවේගය. එහෙනම් මේ කියන්නේ තත්පර එකකදී 10යි 5 ගිහින් තියෙන්නේ ඔමෙගා සමානයි කෝණයේ බෙදීම කාලය තත්පරයකින් එතන අර්ථවත් වෙනවා මේ කියන්නේ තත්පරයට රේඩියන් 10යි 5 කියන එක. තත්පරයට රේඩියන් 10යි 5 ඔමෙගා නම් අපෙන් අහනවා මෙච්චර කෝණික ප්‍රවේගයෙන් යනවා නම් තත්පර 0.4කට කොච්චර කෝණයක් කොච්චර කෝණික විස්ථාපනයක්ද කියලා. එහෙනම් අපි සූත්‍රයට ආදේශ කරාම අපිට එනවා θ සමානයි ඔමෙගා t ඔමෙගා හොයාගෙන තියෙනවා 10යි 5 රේඩියන් තත්පරයට රේඩියන් එහෙනම් 0.4 තත්පර 0.4ෙන් ගුණ කරාම මේ තත්පරයටයි මේ තත්පරයි නැති වෙලා ගිහිල්ලා අවසාන උත්තරේ අපිට රේඩියන් වලින් එනවා දශම ස්ථානයට එකක් අයින් වුණාම එක ස්ථානයක් 4 වරක් 10 40යි එතකොට බිඳුව ඉවත් වෙනකොට අපිට එන්නේ 4යි 5 රේඩියන් 4යි 5 රේඩියන් හොඳයි ඊළඟ ගානට යමු ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් ඔමෙගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන වස්තුවක් සඳහා කාලය සමග කෝණික ප්‍රවේගයේ ප්‍රස්ථාරයත් කාලයත් සමග කෝණික විස්ථාපනයේ ප්‍රස්ථාරයත් අඳින්නලු. ඒක අපි මෙතන හදමු. ඔමෙගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් එහෙනම් අපි මේ රූප සටහන ඇන්දොත් කාල අක්ෂය x අක්ෂයට ගත්තා. මේ තියෙන්නේ කෝණික ප්‍රවේගයේ අපි ඔමෙගා වලින් අංකණය කළොත් ඔමෙගා සමානයි ඕනනම් t බෙදීම t මෙයාගේ ඒකක තත්පරයට රේඩියන්. මෙතන කියනවා අපිට ඔමෙගා කෝණික ප්‍රවේගය. එහෙනම් මේ ඔමෙගා කෝණික ප්‍රවේගයේ ලකුණු කරලා තියෙන්නේ ඒකාකාර කෝණික ප්‍රවේගය. ඒ කියන්නේ කාලයේ කොච්චර කාලයේ වෙනස් වුණත් කොච්චර කාලයේ වෙනස් වුණත් මේ ඒකාකාර අගය වෙනස් වෙන්නේ නැහැ. එයා ඔමෙගා අගය එහෙනම් ඒ දිගටම කාලයේ ගත වෙන සෑම මොහොතකම යාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා අගයක් කියන එකයි. මේ ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන්න යන්න ඒ දේ තමයි නියත කෝණික ප්‍රවේගය. x අක්ෂයත් සමග සමාන්තර වූ රේඛාවක්. අපිට කියනවා මෙහෙම වෙන වස්තුවක් මෙහෙම භ්‍රමණය වන වස්තුවක් සඳහා කාලය සමග කෝණික ප්‍රවේගයේ ප්‍රස්ථාරය මේ තියෙන්නේ කාලය සමග කෝණික ප්‍රවේගයේ ප්‍රස්ථාරය මේ ඇන්දේ ඊට පස්සේ කියනවා කාලය සමග කෝණික විස්ථාපනයේ ප්‍රස්ථාරයත් අඳින්නලු කාලය සමග කෝණික විස්ථාපනයේ ප්‍රස්ථාරය එහෙනම් කාල අක්ෂයේ x අක්ෂයට කෝණික විස්ථාපනය කියන්නේ θට එයාට ඕනනම් කෝණය අපි ගත්තොත් රේඩියන් කෝණය ඒකක රේඩියන්. එහෙනම් මෙයාගේ ප්‍රස්ථාරය කාටද කියන්න පුළුවන්? මොන වගේ ප්‍රස්ථාරයක්ද කියලා විස්තරයක්? අර අනුක්‍රමණයේ ධන නියතයක් වෙන එක. අනුක්‍රමණයේ නියතයක් වෙන්න ඕන. මොකද මේ කාලයේ කෝණයේ මේ තියෙන ලකුණු කරලා තියෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය බලන්න කවුද කියලා. මෙයාගේ අනුක්‍රමණයේ ඉන්නේ y අගේ බෙදීම x අගේ. ඒ කියන්නේ රේඩියන් බෙදීම මෙයාගේ ඒකක තත්පර. ඒ කියන්නේ තත්පරයට රේඩියන්. එහෙනම් මේ කාල විස්ථාපන මේ කෝණික විස්ථාපන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙන්නේ ඔමෙගා කෝණික ප්‍රවේගය. එහෙනම් මෙතන තියෙන්නේ ඔමෙගා නියතයි. එහෙනම් අපිට එන්න ඕන මෙතන මොන වගේ ප්‍රස්ථාරයක්ද? මේ එන්න ඕන නියත ධන අනුක්‍රමණයක් තියෙන ප්‍රස්ථාරයක් ඇඳෙන්න ඕන. මෙතන මේ විදිහට ඇඳුන නිසා අපි එහෙනම් අපිට පුළුවන් මෙතනින් අඳින්න මෙන්න මේ විදිහට කෝණික විස්ථාපනයේ මෙයාගේ ගත්තොත් මේ තියෙන්නේ කෝණය මෙයා අංකණය කරොත් කෝණය ඇල්ෆා නම් මේ ඇල්ෆාගේ tan නගය මේ tan නගයේ tan ඇල්ෆා සමාන වෙන්න ඕන කාටද ඔමෙගාට කෝණයේ අනුක්‍රමණය එයා සමාන වෙන්න ඕන ඔමෙගාට තව දුරටත් කියනවනේ මේ ප්‍රස්ථාරයේ මෙහෙම තිබුණාම ඇති right හදාගෙන තියෙනවා නම් හදාගන්න
මෙතන තව මෙතන චුට්ටක් විස්තර කරලා ලියා ගන්න. මෙම ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් විස්තර වන්නේ කෝණික ප්‍රවේගයයි. අනුක්‍රමණයෙන් විස්තර වන්නේ කෝණික ප්‍රවේගයයි. එය නියත අගයක් විය යුතු බැවින් මූල ලක්ෂ්‍ය හරහා යන රේඛාවක් ඇන්ද. හැබැයි මෙයා මෙහෙම කාලේ ගත වෙලා නම් ඒ තැන්වලදී වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ මෙතනින්මනේ පටන් ගන්න තියෙන්නේ. නම් මෙතනින් පටන් ගත්තේ. හදාගන්න තියෙනවා නම් හදාගන්න. මාර පැත්ත මකනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. රබානක් එහි කේන්ද්‍රයේ වටා තත්පරයට රේඩියන් 10.5 තත්පරයට රේඩියන් 10.5 ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් තත්පර 4ක් භ්‍රමණය වීමට සලස්වන ලදී. අන්න බලන්න ඒකාකාර කෝණික ප්‍රවේගය එතන අපිට ඔමෙගා දීලා තිනවා. කාලය දීලා තිනවා තත්පර 4ක්. ඔන්න භ්‍රමණය වෙන්න සලස්වලා තිනවා. එම කාලය තුල භ්‍රමණය වූ කෝණික විස්ථාපනය කුමක්ද? සරල ගැටලුවක්. සූත්‍රය අපි ඉගෙන ගත්තු ඔමෙගා සමානයි තීටා බෙදීම t. මේකෙන් ගත්තොත් අපිට එනවා තීටා සමානයි ඔමෙගා t වලට. ඒකාකාර කෝණික ප්‍රවේගය නේද? එහෙනම් ඒකාකාර කෝණික ප්‍රවේගය දීලා තිනවා 10.5. 10.5 රේඩියන් තත්පරයට රේඩියන්. කාලය තත්පර 4යි. තත්පර 4කදී භ්‍රමණය වෙනවා. එහෙනම් මේ තත්පරයට මේ තත්පර කැපිලා යන බෙදෙන්නේ නැති වෙනවා. මෙතන දර්ශක සුළු වෙනකොට අපිට උත්තරේ එනවා 10 වරක් 4 40යි 5 රේඩියන්. කෝණේ කොච්චරක්ද? 40යි 5 රේඩියන්. හරිද? ඊළඟ ගානට යමු. මැකුවා. ඊළඟ ගාන. සෙන්ටිමීටර් 35ක අරයක් ඇති. සෙන්ටිමීටර් 35ක අරයක් ඇති රෝදයක්. මම රෝදයේ රූප සටහනක් ලකුණු කරන්නම්. මෙයාගේ අරය R. ඒ R සමානයි 35යි සෙන්ටිමීටර්. R සමානයි 35යි සෙන්ටිමීටර්. R සමානයි 35යි සෙන්ටිමීටර්. ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා භ්‍රමණය වීමට සලස්වන ලදී. බයිසිකල් රෝදයක් කියලා හිතන්නේ. ආයේ කේන්ද්‍රය හරහා එයා භ්‍රමණය වෙනවා. රෝදයේ තත්පර 4කදී වට 30ක් භ්‍රමණය වූයේ නම් මෙයා භ්‍රමණය වෙන්නේ තත්පර 4කට වට 30යි. වට 30යි. දැන් අපි දන්නවා වට 30 කියන්නේ මෙතන වට වලින් තියෙන රේඩියන් වලට හරව ගන්න ඕන. තව දෙයක් මෙයා ඉන්නවා අරේ සෙන්ටිමීටර් වලින් අපි යාව මීටර් කරගන්න ඕන. ඒවා ඔලුවට එන්න ඕන. රයිට්. අපි එහෙනම් ගාන හදමු. අපෙන් අහන්නේ මුලින්ම කෝණික ප්‍රවේගය කොච්චරක්ද කියලා. කෝණික ප්‍රවේගය. මෙතනට එමු. තත්පර 4ක්. තත්පර 4කට වට 30යි කියන්නේ එක වටයක් 25 රේඩියන් වට 30ක් බලන්න 30න් ගුණ කරා. ඔය ඉන්නේ රේඩියන් වලින්. ඒකකේ කවුද? රේඩියන්. තත්පර 4කට මෙච්චරක් නම් එක තත්පරයකට බලන්න මම දෙපැත්තම 4ෙන් බෙදනවා. 25 ගුණ කිරීම 30යි රේඩියන් බෙදීම 4යි තත්පර. මේ 4ට දෙකේ ගොඩවල් 2යි මේ 2ට 1යි. නැවතත් මේ 2ට 1යි මේ 30ට 15යි. එහෙනම් අපිට එනවා 15යි 5 රේඩියන්. 15යි 5 රේඩියන්. ඉරෙන් යට ඉන්න තත්පර උඩට ආවහම තත්පරයට රේඩියන් 15යි 5. තත්පරයට රේඩියන් 15යි 5. එහෙනම් ඔන්න කෝණික ප්‍රවේගය ඇහුව පළවෙනි කොටස ඒ ගාන හරි.
දෙවනි කොටසේ කෝණික විස්ථාපනය. කියමු බලන්න කෝණික විස්ථාපනය හොයපු අයට උත්තරේ කීයද ආවේ? 1320 බෙදීම 7යි. 1320 බෙදීම 7 සුළු කරා. ෆයි එක කීයද ආවේ දුලෙන්? ෆයි ඇතුළත්ව. ෆයි එකාවේ 60යි. 65 රේඩියන්. good. අනිත් අය හැදුවේ නැද්ද? හොඳයි කමන්නේ. අපි කෝණික විස්ථාපනය හොයමු ඊළඟට. කෝණික විස්ථාපනය එහෙනම් තීටා සමානයි ඔමෙගා වාරයක් t. ඔමෙගා 15යි ෆයි තත්පරයට රේඩියන් ගුණ කිරීම කාලය. කාලය අපිට දීලා තිනවා තත්පර 4කදී. තත්පර 4කදී. ටීචර් ලක්ෂණාව ගන්න. sorry. මේකේ ටෝන් එක එනවා ටෝන් එක දෙන්නේ. හරිද? එහෙනම් අපි ඊළඟ එකේ එතන තත්පරයට රේඩියන් 15 ගුණ කිරීම තත්පර 4. මෙයාට මෙයා නැති වෙනවා. මෙතනින් එනවා 4 වරක් 15 60යි 5 රේඩියන්. ඒකකේ එන්නේ රේඩියන් වලින්. 60යි 5 රේඩියන්. ඊළඟ කොටසේ රෝදයේ බාහිර පිහිටි කැපිටල් A ලක්ෂයක් චලනය වන වේගය සොයන්න. කැපිටල් A ලක්ෂයක්. මේ බාහිරින් තියෙන ලක්ෂයක් තමයි කැපිටල් A කියන්නේ. එයා චලනය වන වේගය. වේගය අපි v වලින් අංකණය කළොත් ඒ ලක්ෂයේ වේගය v සමානයි කාටද? r ඔමෙගා. v සමානයි r ඔමෙගා. සූත්‍රත් මතක තියෙන්න ඕන. එහෙනම් අපිට තියලා තියෙනවා r 35යි සෙන්ටිමීටර්. එයාව මීටර් කරන්න 100ෙන් බෙදුවා. ගුණ කරනවා ඔමෙගා වලින්. ඔමෙගා සමානයි 15යි 5 තප්පරයට රේඩියන්. එතකොට අපිට එන්නේ මෙයාව 5න් බෙදෙනවා 3යි. මෙයා 5න් බෙදෙනවා 20යි. මේ 20 5න් බෙදුනහම 4යි. මේ 35 5න් බෙදුනහම 7යි. 7 3 21යි 21 බෙදීම 4යි තත්පරයට රේඩියන්. 21 බෙදීම 4යි තත්පරයට රේඩියන්. උත්තරේ එන්නේ කීයද? 21 ගත්තොත් 21ට 20යි පේන්නේ වලට නේද? මෙතන එන්නේ මෙයා සමානයි 21 බෙදීම 4 තත්පරයට රේඩියන්. එයාව බෙදුවාම අපිට එන්නේ 5යි 0.2යි 20ට 5යි එකට නැහැ. එතකොට බිංදුවක් ගත්තා. එතකොට හැදෙන්නේ 10ට 2යි 4 ඒවා. ආයි ඉතුරු වෙනවා 8. 8ෙන් 2ක් අඩු වුනහම එන්නේ ආයි එන්නේ 2 2ට 5යි. හරිනේ? 5.2යි 5යි තත්පරයට රේඩියන්. ටීචර් එකට ෆයි එක එන්න ඕනේ. ආව්. 5 එන්න ඕන. 5 එනකොට කැපිලා යන්නේ නැද්ද? යන්න ඕන නේද? අපි මෙතන ගමු 21 බෙදීම 4 ගුණ කිරීම 5. 5 කියන්නේ 7ෙන් 22. නේ? මේ 7ට 1යි මෙතනින් එනවා 3යි. 3 වරක් 22 66යි. 66 බෙදීම 4යි රේඩියන්.
මෙයා මෙතන ඒකකයේ මීටර් මෙතන ඒකකයේ අවසානයේ v වල ඒකකයේ එන්නේ මීටර් තත්පරයට මීටර් v වලට ඒකකේ. හරි නේද? මේ ලක්ෂයකදී වේගයනේ අපි හොයන්නේ. එතකොට අපිට එන්නේ 66 බෙදීම 4. 66 4ෙන් බෙදුවාම 6ට 4 ඒවා 1යි 2යි 26ට 4 ඒවා 6යි ආයි දෙකක් ඉතුරුයි 16යි 5යි 20ට 5යි දශම ms ඍණ 1 හදාගන්න. මම දැන් ආයි අනිත් පැත්ත මකනවා. ලියාගන්න තියෙන දෙයක් තියෙනවා නම් ලියාගන්න. ඊළඟට යමු නේද? විදුලි මෝටරයක අක්ෂය මිනිත්තුවකට වට 2100කින් භ්‍රමණය විය හැක. මෙම අක්ෂයේ භ්‍රමණය වන කෝණික ප්‍රවේගය මිනිත්තුවකට වට 2100යි. එහෙනම් අපි ඒ ගාන හදමු. මිනිත්තු එකකට වට 2100යි. ඔන්න ඔහොම පොඩි නෝට් එකක් සම්බන්ධතාවයක් අපි ලියාගත්තා. මුලින් මේක ඔලුවට ගන්න ඕන ඊපස්සේ බෝඩ් එකේ. දැන් ඔයාලගේ පොතේ මේක දකින්න ඕන. මේ තියෙන්නේ වට 2100යි. සම්බන්ධය අපේ මූලිකම සම්බන්ධය එක වටයක් රේඩියන් කීයද? 25 රේඩියන්. එහෙනම් මෙතන වට ගණනට එනවා අපිට වට 2100ට රේඩියන් වලින් ගුණ කරන්න 25 වලින්. ඔය ඉන්නේ රේඩියන්. දැන් අතන මුලින් ලිව්වේ වට, දැන් තියෙන්නේ රේඩියන් වලින්. එහෙනම් මේ එන්නේ 2100 ගුණ කිරීම 25 ඔය රේඩියන්. මේ මිනිත්තු එකකට මිනිත්තු එකක් කියන්නේ තත්පර කොච්චරක්ද? තත්පර 60ක්. එහෙනම් ඊළඟ සම්බන්ධය අතනින් ගත්තා. මිනිත්තු 1යි කියන්නේ තත්පර 60යි. තත්පර 60කට මෙච්චර කෝණයක්. එහෙනම් එක තත්පරයකට බලන්න මේ අගය අපි බෙදනවා කාගෙන්ද? 60ෙන්. ගුණ කරා 25 රේඩියන් බෙදීම 60. මෙයාව 10න් බෙදුවාම 6යි. මෙයා 10න් බෙදුවාම 210යි. ඊට පස්සේ අපිට පුළුවන් ආයි බෙදන්න කාගෙන්ද? 6න් බෙදෙනවා. මේ 6ට 6 ඒවා 1යි. මේ 210ේ 21ට 6 ඒවා 3යි. 18යි. කීයක් ඉතුරුද? 3ක් ඉතුරුයි. 3යි 0යි 30යි 30ට 6 ඒවා 5යි. එහෙනම් එතන එනවා 35. ඒ 35 මේ 25 වලින් ගුණ වෙනකොට අපිට එනවා කීයද? දෙවරක් 35 70යි 5. 70යි 5 කෝණය රේඩියන්. ඒ කියන්නේ මේ ආවේ තත්පර එකකදී යන කෝණය. එහෙනම් මේ ඇවිත් තින්නේ දෙපැත්තෙන්ම කවුද මේ? ඔමෙගා කෝණික ප්‍රවේගය. එහෙනම් කෝණික ප්‍රවේගයේ සමානයි කීයද? 70යි 5 තත්පරයට රේඩියන්. හරිද දුලේන්? උත්තර හරිද? හරි ටීචර්.
right. එහෙනම් අපි යාගේ මේ යාගේ සම්බන්ධය අරගන්න මේ තියෙන තත්පර එකකට එහෙනම් කෙලින්ම ලිව්ව ඔමෙගා සමානයි 70/5 තත්පරයට රේඩියන්. ඔය පළවෙනි කොටසේදී අහන්නේ කෝණික ප්‍රවේගය. ඊළඟට කියනවා තත්පර 4කදී සිදු වූ කෝණික විස්ථාපනය. තත්පර 4කදී සිදු වූ කෝණික විස්ථාපනය. ඉතින් අපිට මොකද කරන්න තියෙන්නේ? මෙයාව අපි ගුණ කරමු මේ ඉන්නේ තත්පරයකටනේ. තත්පර 4කට බලන්න. මෙයාගේ 4න් ගුණ කරගන්න. එච්චරයි. ඊළඟ ගානට යමු. අදුවේ නෑ. ඉතිරි කොටස හදාගන්න පුළුවන්. නිශ්චලතාවයේ පවතින විවර්තනය කරන ලද වස්තුවක තත්පර 10ක් තුලදී එහි කෝණික ප්‍රවේගය තත්පරයට රේඩියන් 30 සිට තත්පරයට රේඩියන් 50 දක්වා වැඩි කරගනී. අන්න දැන් කෝණික ප්‍රවේගයේ ඔමෙගා වෙනස් වෙන අවස්ථාවක්. කලින් හැම වෙලාවෙම කතා කරේ ගැටලුව වල ඒකාකාර කෝණික ප්‍රවේගය. දැන් මෙතනදී මොකද වෙන්නේ? කෝණික ප්‍රවේගය එක අගයකින් නම් තව අගයකට වෙනස් වෙනවා. කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා 30 ඉඳන් 50ට. තත්පර කීයක් තුලදීද? තත්පර 10ක් තුලදී. මෙම කාලය තුල හැරුණු කෝණය හා ගමන් කරන ලද වට සංඛ්‍යාව සොයන්න. ඉතින් ගාන සරල රූප සටහනක් ඕන නම් Tamanට මේ sannivedanaya පහසු වෙන්න රූප සටහනකින් සියල්ල නිරූපණය කරගන්න. නේද? අපි ඇන්දොත් රූප සටහනක් මේ විදිහට අපිට කියනවා තත්පර 10කදී මේ අපි සලකුවොත් මෙතන මේ වගේ පිහිටීමක ආරම්භයේදී තියෙන ඔමෙගා 1 සමානයි කීයද? 30යි. තත්පරයට රේඩියන්. 30යි තත්පරයට රේඩියන්. ඊළඟ මොහොතේදී මෙයාගේ අගය ඔමෙගා 2 සමානයි 50යි තත්පරයට රේඩියන්. තත්පරයට රේඩියන්. එතකොට මේ සඳහා ගත වෙන කාලය තත්පර 10යි. එතකොට මේ වගේ ඉඳන් මේ වගේ පිහිටීමකට ඇවිල්ලා තත්පර 10ක් ගෙවිලා තියෙන්නේ. තත්පර 10ක් ගෙවිලා. එහෙනම් හැරුණු කෝණය අපිට මෙතනදී යොදා ගන්න පුළුවන් ඔයාලට චලිත සමීකරණ නේද? චලිත සමීකරණ යොදා ගන්න පුළුවන්. එහෙනම් අපි හෙව්වොත් හැරුණු කෝණය හා ගමන් කරන ලද වට සංඛ්‍යාව. ගන්න පුළුවන් මෙතනින් සාමාන්‍ය වේගය, සාමාන්‍ය කෝණික ප්‍රවේගය. ඕනනම් අපි මෙහෙම හදමු ඔමෙගා සමානයි ඔමෙගා 1 එකතු කිරීම ඔමෙගා 2 බෙදීම කවුද? 2. මේ හෙව්වේ සාමාන්‍ය කෝණික ප්‍රවේගය. එහෙනම් මෙයාගෙන් ගත්තොත් 30 එකතු කිරීම 50 බෙදීම 2 තත්පරයට රේඩියන්. ඔය එන්නේ සාමාන්‍ය කෝණික ප්‍රවේගය 80 බෙදීම 2 40යි තත්පරයට රේඩියන්. අපිට කියන්නේ කාලය තුල හැරුණු කෝණය. එහෙනම් කාලයේ තත්පර 10යිනේ මෙයාගේ 10න් ගුණ කරොත් අපිට එනවා කොච්චරක්ද? 10න් ගුණ කරොත් මේ කෝණය θ සමානයි ඔමෙගා වාරයක් t ඔමෙගාට එනවා 40යි තත්පරයට රේඩියන් t වලින් ගුණ කරමු. t තත්පර 10යි. එහෙනම් 40යි තත්පරයට රේඩියන් පේනව නේද? පේන්නේ නැති වෙනකොට පොඩ්ඩක් කියන්න. t 10යි තත්පර. අපිට එනවා එහෙනම් 400යි රේඩියන්. තත්පරයට තත්පර එතන දර්ශකයේ බිඳුව වෙලා එක වෙනවා. එහෙනම් මෙතන එනවා 400යි රේඩියන්. පේන්නේ නැහැ නේද? මම මෙතනින් ලියන්නම් එහෙනම් 400යි රේඩියන් පුතේ. හදාගන්න තියෙන දෙයක්, ලියාගන්න තියෙන දෙයක්, තේරෙන්නේ නැති තියෙන දෙයක් නම් අහන්න. හදාගන්න තියෙන දෙයක් තියෙනවා නම් කියන්න.
ගලවලා හදලා ඉවරයි. අපි අරගෙන යන්න හදලා වෙනස් වෙන තාක්ෂණ. ඒකේ දෙවෙනි කොටස හැරුණු කෝණය හා ගමන් කරන ලද වට සංඛ්‍යාව. එතකොට මේ තියෙන්නේ අපිට රේඩියන් වලින් රේඩියන් 400ක් රේඩියන් 400ක් නේද? හොඳයි. එක වටයක් 25 රේඩියන්. එහෙනම් අපෙන් අහනවා මෙතන තියෙන රේඩියන් ප්‍රමාණය කොච්චරක්ද කියලා. සෝරි වට ගණන අපි මොකද කරන්නේ? ඔතන ඇවිල්ලා තියෙන රේඩියන් අගය. ඒ කියන්නේ 400යි රේඩියන් බෙදන්න ඕන කාගෙන්ද? 25 රේඩියන් වලින්. 25 රේඩියන් වලින්. රේඩියන් උඩිනුයි යටිනුයි නැති වෙනකොට එන්නේ යම් කිසි අගයක් වටිනාකමක්. එතකොට එනවා අපිට දෙකෙන් බෙදුනහම 200 බෙදීම 5. 5 වලින් බෙදලා උත්තරයක් ගත්තා 7න් 22 නේද? එතකොට ඕනනම් මෙතන 200යි ඉරෙන් යට ඉන්නේ 22 ගුණ කිරීම 7 මෙතන බෙදීම 22. මෙයාව දෙකෙන් බෙදුනහම 100යි මෙයාට එනවා 11යි. එතකොට 700 බෙදීම 11. මෙයාව සුළු කරලා ගන්න බලන්න. කීයද දුලෙන් උත්තරය ආවේ? 63.6. 63.6. කවුද ඒ ගාන අනිත් අය හැදුවේ? උත්තරේ 63.6. කවිදු හැදුවද? කවිදු ලක්ෂිකා හැදුවා ටීචර්. පුතා ඒක ටච් වෙන්නේ නැහැ කිය. මේක ක්ලෝස් මේක මේ ක්ලික් වෙන්නේ නැහැ. ටීචර් පුතා අර උත්තරේට 63.6යි 3ක් එනවා. 6යි 3කුත් හොඳයි. එතකොට පූර්ණ වට ගණන කොච්චරද කියලා ඇහුවොත් පූර්ණ වට පුතේ වලින් උත්තරයකට ඇහුවොත් ගානක මේ ප්‍රශ්නයක් විදිහට පූර්ණ වට වලින් එන්නේ 63. පැහැදිලිද? එතකොට අර 0.3 0.6ක ප්‍රමාණය කියන්නේ වටයක් ගිහිල්ලා නෑ එතන. පූර්ණ වට 63යි. ඔයාලගෙන් ඒ විදිහට ඇහුවොත් උත්තරේ ලියන්න වෙන්නේ 63.
හොඳයි. අපි ඊළඟ ගානට යමු. විදුලි පංකාවක් තත්පරයට වට 10ක ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වෙමින් පැවතිනි. තත්පරයට වට 10ක ශීඝ්‍රතාවය. විදුලිය විසන්ධි කිරීම නිසා විදුලි පංකාව තත්පර 10කදී ඒකාකාර කෝණික මන්දනයකින් නිශ්චලතාවයට පත්විය. එතකොට දැන් අපි කොහොමද දන්නවනේ කරන්ට් එක නැති වුනහම ෆෑන් නවතිනවා නේද? එතකොට තිබ්බ කෝණික ප්‍රවේගයෙන් ආරම්භ කරමින් ක්‍රමයෙන් එයා නිශ්චල වෙනවා. අවසානයේ බිඳුවට එනවා මේ නිශ්චලතාවයට පත් වෙනවා. එතකොට අපෙන් අහනවා මේකේ කෝණික මන්දනය කොච්චරක්ද කියලා. තේරුම් ගන්න. එතකොට තිබ්බා වැඩි කෝණික ප්‍රවේගය අවසානයේ නිශ්චලතාවයට එනවා. කියන්නේ ක්‍රමයෙන් කෝණික ප්‍රවේගය අඩු වෙවි ඇවිල්ලා තියෙනවා. අන්න එහෙනම් කෝණික ප්‍රවේගය අඩු වෙනවයි කියන්නේ එතනදී අපි අර කලින් අපේ යාන්ත්‍ර විද්‍යාවේ රේඛීය චලිතයේදී කතා කළා වගේ ප්‍රවේගයේ වැඩි ප්‍රවේගයකින් නම් අවසානයේ නිශ්චලතාවයට පත් වෙනකොට අපි එතනදී කියන්නේ මොකද්ද වෙන්නේ අඩු වෙන අවස්ථාවට මන්දනය. එහෙනම් මෙතනදී මොකද වෙන්නේ කෝණික මන්දනයක් තියෙන්නේ. අපිට කියන්නේ මේ කෝණික මන්දනය සොයන්න කියලා. හොඳයි. පටන් ගන්න තියෙන්නේ වට වලින්. වට 10යි. වට 10ක් උත්තර කොහොමද ආවේ කියමු බලන්න ඔමෙගා කීයද ආවේ ආරම්භක ප්‍රවේගයාවේ 20.5 20.5 ඊළඟට ඊට පස්සේ කෝණික තරණයාව 44 බෙදීම 7 44 බෙදීම 7 7 කෝණික මන්දනේ කෝණික මන්දනේ තමයි 44 බෙදීම 7 හරි ඒ වගේව 25 රේඩියන් කියලා තිබ්බට ගැටලුවක් නෑ හොඳයි අපි ඒ ගාන හදන්න ඕනද අනිත් අයගේ ඉල්ලීම මත කවුද දුලෙන් හදලා තියෙන්නේ කාවින්ද නෑ ටීචර් නෑ කවිඳු ලක්ෂණ කියන බලන්න ඕනේ හොඳයි තමයි හදලා නේද ලක්ෂණ ලක්ෂිකා හදා ගන්න පුළුවන් නේද අපි දාන සූත්‍රය මොකද්ද එයාව තත්පරයට රේඩියන් වලට හරවගත්තා ඔමෙගා නෑ නේද ඔමෙගා 2 සමානයි ඔමෙගා 1 දන ඇල්ෆා ටී සූත්‍රයට ආදේශ කරාම උත්තරේ ගන්න පුළුවන් රයිට් ඔයාලා දක්ෂයි ඊට පස්සේ 9 වෙනි ගාන 9 වෙනි ගානේ 10යි REV S-1 මොකද්ද මේ කියන්නේ කාටද කියන්න පුළුවන් තත්පරයකදී දෝලන ගාන ඔව් තත්පරයකදී දෝලන ගණන ඉංග්‍රීසි වචනේ hertz කවුරු ඒ කියන්නේ revolution per second තත්පරයට revolutions කියන අදහස per seconds කියන්නේ තත්පරයට ඒක තමයි S-1 REV කියන්නේ පුතේ revolution කියන්නේ ඔතනත් කවුද ඔය තියෙන්නේ අර කියන මේ හරියට ගත්තොත් වට ගණන ඔය තියෙන්නේ කොච්චර දෝලන සංඛ්‍යාවක්ද කියන එකයි කොච්චර වට ගණනක්ද කියන එකයි එතකොට ඔතන ඔය අර්ථ දක්වලා තියෙන්නේ හරියට මේ සංඛ්‍යාතය එහෙනම් ඒ තියෙන්නේ ඔයගලන්ට F වලින් ගන්නත් පුළුවන් F සමානයි 100යි කියලා එහෙනම් අපි ගත්තොත් එතන තව විදිහකට දීලා තිනවා හර්ට්ස් 100ක සංඛ්‍යාතයෙන් හෙවත් හර්ට්ස් 100ක සංඛ්‍යාතයෙන් භ්‍රමණය වන රෝධයක කෝණික ප්‍රවේගය. එහෙනම් කෝණික ප්‍රවේගය ඔමෙගා සමානයි වලට ගන්න පුළුවන් 2πf කියලා අපි සූත්‍රයක් ඉගෙන ගත්තා. 2πf. හවුද? ඔමෙගා සමානයි 2πf. දැන් මෙච්චර වෙලා මේ වට ගණන වටයකට 2π වටයකකට 2π රේඩියන් වට මෙච්චරකට බැලුවා. ඔයාලා මෙච්චර වෙලා මම මේ විස්තර කරේ මේකම තමයි. මොකද කරේ මෙතන ඔයාලට දෙන වට ගණනට කාගෙන් ගුණ කරාද 2π ගෙන් ගුණ කරා. වට ගණන කියලා දුන්න අගය 2π ගෙන් ගුණ කරා. ඒ හෙව්වේ ඔමෙගා. ඔමෙගා සමානයි එහෙනම් 2π වාරයක් කවුද මේ සංඛ්‍යාතයෙන් ගුණ කරා.
ඒත් හරි. ඒතොර මෙතන දීලා තිනවා තත්පරයකට මෙච්චරක් කියලා. ඉතින් එහෙනම් 25 වලින් ගුණ කරාම කෙලින්ම ඔමෙගා එනවා මෙතන. ඔමෙගා සමානයි කවුද කියලා හොයාගන්න පුළුවන්. ඊළඟ එකේ තියෙන්නේ තැටි වාදක යන්ත්‍රයක ඒ අගේ දීලා තිනවා භ්‍රමණය වෙනවා කියලා මිනිත්තුවකට රෙවොලූෂන්ස්. අපිට කියනවා විදුලිය ඇන හිටීම නිසා තත්පර 20කදී එය නතර විය මෙම තැටියේ කෝණික ත්වරණය. කීයද ආවේ කෝණික ත්වරණය? 121 බෙදීම 35. 121 බෙදීම 35. අන්තයට ආවද? ඔව්. 121 බෙදීම 35. ඒ ගාන හදන්න ඕනද? අන් අයගේ ඉල්ලීම මත? නෑ නේද? ඒ ගාන හදන්නකො ටීචර්. තැටි වාදක යන්ත්‍රයක් තැටිය මිනිත්තුවට රෙවොලූෂන්. ඒ කියන්නේ ඔන්න 33යි. එහෙනම් ඒක අන්තිම ගාන හදමු නේද? ඔමෙගා සමානයි 25f 25 ගුණ කිරීම f කියන්නේ 33යි. දැන් මේකේ පොඩි ගැටලුවක් තියෙන්නේ මෙයා ඉන්නේ මිනිත්තුවකට. මිනිත්තුවකට 33ක්. අපිට ගන්න වෙනවා කාටද? තත්පරයකට කොච්චරක්ද කියලා හදාගන්න වෙනවා. ඒ සම්බන්ධකම් දකින්න වෙනවා. හැබැයි ඕගොල්ලන් කෙටි ප්‍රශ්න වල මිනිත්තු වලින් අහලා තිබුණා නම් ඒ දේ කරන්න යන්නේ නැහැ. අපි දැන්ට මෙයාව තත්පරයට හදාගමු. මිනිත්තුවට 33යි. මිනිත්තු එකට 33යි. එහෙනම් ඒ කියන්නේ තත්පර 60යි. එහෙනම් 33 බෙදුවා 60න්. sorry මේ ඉන්නේ තත්පර 60කට 33යි. එහෙනම් තත්පර එකකට බලන්න 33 බෙදුව 60න්. එතකොට මේ එන්නේ තත්පරයට. තත්පරයට කොච්චර වට ගණනක්ද කියන එක. එහෙනම් එතන මෙතනට ආදේශ කරා 33 බෙදීම 60. හරි නේද? ඔන්න 25f. මෙයාව සුළු කරගන්න මෙතන එන්නේ දැන් මෙයා 25 වලින් ගුණ කරාම රේඩියන්. මෙතන තියෙන්නේ තත්පර එකට නිසා මෙතන තියෙනවා තත්පරයට රේඩියන්. මෙතන හොයාගත්තේ තත්පරයකට වටනේ. එතකොට මෙතන එනවා තත්පරයට රේඩියන් කොච්චරක්ද කියලා. ඔමෙගා සමානයි මෙයාව අපි සුළු කරගමු. ඊට පස්සේ අපිට කියනවා මෙහෙම භ්‍රමණය වෙන විදුලිය ඇන හිටීම නිසා තත්පර 20කදී නතර වෙනවා. එතකොට ඔන්න දැන් විදුලිය ඇන හිටීම නිසා තත්පර 20කදී නතර වෙනවයි කියන්නේ අපිට සූත්‍රය යොදන්න පුළුවන් මේ අවසාන ප්‍රවේගයේ බිඳුවයි. කාලයේ t සමානයි තත්පර 20යි. ආරම්භක ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. මම යා දැන් ඔමෙගා 1 කියලා ලිව්වා. ඔමෙගා 1. එහෙනම් මට අපෙන් අහන්නේ කෝණික ත්වරණය. එහෙනම් අපිට හදා ගන්න පුළුවන් අර ඔමෙගා 2 සමානයි ඔමෙගා 1 ධන ඇල්ෆා t. v සමානයි u ධන at වගේ. ඔමෙගා 2 සමානයි ඔමෙගා 1 ධන ඇල්ෆා t. එහෙනම් මේකේ ඔමෙගා 1 මෙතනින් අපි හොයාගත්තු අගය මම මෙයා පොඩ්ඩක් සුළු කරා මෙතන 2ට 1යි 60ට 2ව 30යි. එහෙනම් එනවා 33 බෙදීම 30යි 5 රේඩියන් තත්පරයට. තව සුළු කරත හැකි නේද? මෙයාව 3ෙන් බෙදුවාම 11යි මෙයා 10යි. එකතු කිරීම අවසානයේ නිශ්චල වෙනවයි කිව්ව නිසා v ඔමෙගා 2 බිඳුවයි. ධන ඇල්ෆා වාරයක් t කියන්නේ තත්පර 20යි. t සමානයි තත්පර 20යි. තත්පර 20කදී එය නතර විය. right. එහෙනම් දැන් අපි මෙයාව සුළු කරමු. කෝණික ත්වරණය. මෙයාව සුළු කරනකොට මෙතනින් එනවා 11යි 5 රේඩියන් තත්පරයට මෙයා බෙදීම 10. මෙතනින් එන්නේ ධන 20යි ඇල්ෆා. නේද? 20යි ඇල්ෆා. මම මේ 20යි ඇල්ෆා මේ පැත්තට ගත්තොත් ඍණ 20යි ඇල්ෆා වෙනවා.
එහෙම නැත්නම් ඒ පැත්තෙම 20යි ඇල්ෆා තියාගෙන මේ ටික අනිත් පැත්තට ගන්නවා. ඒ ටික අනිත් පැත්තට ගත්තාම මට එනවා ඍණ 11යි ෆයි රේඩියන් තත්පරයට බෙදීම 10. මෙතන තියෙන 20යි ඇල්ෆා මේ පැත්ත ඒ පැත්තෙමයි 20යි ඇල්ෆා. දැන් මොකද කරන්නේ දෙපැත්තම බෙදනවා කාගෙන්ද 20න් මේ පැත්ත 20න් බෙදෙනවා. මෙයා මෙතනින් අයින් වෙනවා. ඔය එන්නේ ඇල්ෆා මේ 20 තිබුණා තත්පර. මේ 20 ඉන්නවා මෙතන කවුද? තත්පර. එතකොට ඒ තත්පර ඉරෙන් උඩට ගියාම කවුද එන්නේ? තත්පර වර්ගයට එන්නේ නේද? තත්පර වර්ගයට රේඩියන්. එහෙනම් එනවා ඍණ 11යි ෆයි බෙදීම 10යි මෙතන 20යි 200යි. 200යි තත්පර වර්ගයට රේඩියන්. පැහැදිලිද? පේන්නේ නේද? මෙතනට එන්නේ ඔයගොල්ලෝ පහලට හදන්නේ ඍණ 11යි ෆයි බෙදීම 200යි මේ තත්පර ඉරෙන් උඩට ගියාම තත්පර වර්ගයට රේඩියන්. තත්පර වර්ගයට රේඩියන්. තත්පර වර්ගයට රේඩියන්. මෙයාව සුළු කරගන්න. හරි නේද? කෝණික ත්වරණය. මම හිතනවා ඔයාලට සුළු කරගන්න පුළුවන් වෙයි. 7න් 22යි ඉර යටට 7 ඉර උඩට 22 තව සුළු කරන්නත් පුළුවන්. එයා උත්තරේ අරගන්න තැටිය නතර වීමට පෙර කරකැවුණු වට ගණන සොයන්න. එහෙනම් තැටිය නතර වීමට පෙර කරකැවුණු වට ගණන ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. සාමාන්‍ය කෝණික ප්‍රවේගය හොයාගන්න. එයාව කාලයෙන් ගුණ කරගන්න. තැටිය නතර වීමට පෙර කරකැවුණු වට ගණන. එහෙම නැත්නම් තීටට සූත්‍රයක් ගන්න. සූත්‍රයකට ආදේශ කරන්න. ඒත් හොයාගන්න පුළුවන්. හරි නේද? පුළුවන් නේද ඊටු ටික හදාගන්න? හදාගන්න තියෙන දේ හදාගන්නකො. තුන්වෙනි කොටස හදන්න ඕනද? ඒක ඔයාලට ඕන නම් අර අපි දැන් S සමානයි UT ධන භාගයක් AT වර්ගය ඒකේ T වර්ගය එතන ගැටලුවේ. ඒක නිසා ඕනනම් B වර්ගය සමානයි U වර්ගය ධන 2AS කියන සූත්‍රය ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔමෙගා වල ඔමෙගා 2 වල වර්ගය සමානයි ඔමෙගා 1 වල වර්ගය ධන 2යි ඇල්ෆා තීටා. මේ සූත්‍රයෙන් තීටා හොයාගන්නත් පුළුවන්. මොකද දැන් ඇල්ෆාත් හොයලානේ තියෙන්නේ. ඔමෙගා 2 වෙන්නේ බිඳුවයි. ඕකේ තීටා හොයාගන්න පුළුවන්. ඔමෙගාටත් ආදේශ කරලා. එහෙම කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඕනනම් සාමාන්‍ය කෝණික ප්‍රවේගය ඔමෙගා 1 ධන ඔමෙගා 2 දෙකෙන් බෙදුවා t වලින් ගුණ කරා. ඒ අනුව තීටා හොයාගන්නත් පුළුවන්. උත්තර එකම වෙන්න ඕන. හදන්න ඕනද? මම දැන් සුළු කිරීම කරෙත් නෑනේ නේද? කීයද දුලෙන් වට ගණනට ආවේ? වට 5යි භාගයක් ආවා. වට 5.5යි. උත්තරේ ගන්න බලන්න අනිත් අය නේද? හොඳයි. වට එන්න ඕන 5.5. වට 5මාරයි. වට 5මාරයි. දැන් ඔයගලන්ටත් හදන්න දෙයක් ඉතුරු කරවන්න. දැන් ඔක්කොම මන්නේ හැදුවේ. එනවද කියලා බලන්න ආදේශ කරා. රයිට්. අපි එහෙනම් ඊළඟ කොටසට යමුද? අද දවසේ ඊළඟ කොටසට යමු නේද? දැන් මේ වගේ ගැටලු හදන්නයි තියෙන්නේ. නේද? පාස් පේපර්ස් වලත් තියෙනවා ඔය වගේ ගැටලු. දැන් හොය හදන්න මහන්සි වෙන්න. සිලබස් එකේ සම්පූර්ණයෙන් ආවරණය කරගත්තොත් ඔයාලට ෆස්ට් පේපර් එක අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්න 50න් 40කට එහා පැත්ත යන්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒකක් B එකක් අනිවාර්යෙන් ෂුවර්. හොඳයි. අපි අද ඊළඟ කොටසට යමු. ඔයාලගේ තියරි එකේ මම කතා කරන්නේ මෙන්න මේ වගේ දෙයක්.
තම අක්ෂය වටා භ්‍රමණය වන කිසියම් වස්තුවක කේන්ද්‍රය වූ. කේන්ද්‍රය වූ. එතකොට මේ බාහිර මතු පිට ලක්ෂයක් සැලකුවොත් අන්න ඒ ලක්ෂය මම P වලින් අංකණය කළොත් මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය ස්පර්ශීයව යන වේගය v නම් මේ ස්පර්ශීයව තියෙන වේගය v නම් ඒ ඔස්සේ තියෙන ත්වරණය රේඛීය ත්වරණය අපි ගන්නවා සිම්පල් ඒ වලින් අපි අංකණය කරමු. අපි කලින් දවසේ ඉගෙන ගත්තා මේ රේඛීය ත්වරණයයි කෝණික ත්වරණයයි අතරට සම්බන්ධයක්. ඒ සමානයි කවුරු කියලා ඉගෙන ගත්තද? ඒ සමානයි r ඇල්ෆා කියලා ඉගෙන ගත්තා. හොඳයි. මේකේ මේ ස්පර්ශකයේ ඔස්සේ තියෙන රේඛීය ත්වරණය සිම්පල් a. එතකොට ඕගලන්ට මේකේ විස්තර කරන්නේ අපි හිතමු මේ කිසියම් අවස්ථාවක මේ ත්වරණය අර්ථ දක්වන්නේ ත්වරණය කියන්නේ එක්කෝ රේඛීය ත්වරණය නම් වැඩිවන ප්‍රවේගයක් තියෙනවා. කෝණික ත්වරණයත් එහෙමයි වැඩිවන කෝණික ප්‍රවේගයක් තියෙනවා. එහෙම නැත්නම් වෙනස් වෙන කෝණික ප්‍රවේගයක්. ඒකට ත්වරණය හෝ මන්දනය දෙකම දෙපැත්තම. රේඛීය අවස්ථාවත් එහෙමයි. වැඩිවන ප්‍රවේගය හෝ අඩුවන ප්‍රවේගයක්. චලිතයක සිදු වෙනවා නම් අපි කියනවා මේ අවස්ථාවලට අනුරූපව රේඛීය ත්වරණයක් හෝ රේඛීය මන්දනයක් තිබිය යුතුයි. එතකොට මේකෙදිත් මේ භ්‍රමණය වන වස්තුන්ගේ චලිතවලදී වේගය වැඩි වෙමින් යනවා නම් ඒ කියන්නේ අපි කතා කරන්නේ මේකේ කෝණික ප්‍රවේගය. මේ කෝණික ප්‍රවේගයේ ක්‍රමයෙන් කිසියම් අවස්ථාවක ඉඳගෙන ක්‍රමයෙන් වැඩි වෙලා යනවා නම් අන්න එතන තියෙනවා කෝණික ත්වරණයක්. එතකොට අඩු වෙනවා නම් මේ තියෙන්නේ කෝණික මන්දනයක්. එහෙනම් දැන් හිතමු මේ A සමානයි R ඇල්ෆා කියන සූත්‍රය දිහා බැලුවාම මේ ඇල්ෆාට අගයක් තියෙනවා නම් රේඛීය ත්වරණයටත් මොකද්ද වෙන්නේ? අගයක් තියෙනවා. ඇල්ෆාට අගයක් තියෙනවා නම් මේ රේඛීය ත්වරණයටත් අගයක් තියෙනවා. හිතන්න මේ ඇල්ෆා බිඳුව වෙන්න නම් මේ ඇල්ෆා බිඳුව වෙනවයි කියන්නේ මෙයා මොන වගේ චලිතයක තියෙන්න ඕනද? මොන වගේ චලිතයක තියෙන්න ඕනද? ඇල්ෆා බිඳුව වෙනවයි කියන්නේ මොන වගේ චලිතයක් වෙන්න ඕනද? ඒකාකාර කෝණික ප්‍රවේගය. ඒකාකාර කෝණික ප්‍රවේගය. බොහොම හොඳයි. ඒ කියන්නේ මෙයාගේ මේ අවස්ථාවේ කිසියම් කෝණික ප්‍රවේගයක්ද ඉදිරියට එන හෝ ගෙවාගෙන ආපු මගේ හැම තැනකදීම මොකද වෙන්න ඕන? කෝණික ප්‍රවේගයේ අගේ එකම අගයක් වෙන්න ඕන. අපි කියනවා ඒක නියත කෝණික ප්‍රවේගය, ඒකාකාර කෝණික ප්‍රවේගය. ওই විවිධ වූ වචන වලින් හඳුන්වනවා. එහෙනම් මෙන්න මේ ඒකාකාර කෝණික ප්‍රවේගයේදී අපි ගන්නේ අර කෝණික ප්‍රවේගය ඇතුළත් කරලා අපි ලියනවනේ කෝණික ත්වරණය. ඒ කියන්නේ වෙනස් වන ඒ කියන්නේ ඒකක කාලයකට වෙනස් වන කෝණික ප්‍රවේගයේ අගය. ඒ කියන්නේ පසු කෝණික ප්‍රවේගයෙන් පෙර කෝණික ප්‍රවේගය අඩු කරනකොට මේ ප්‍රවේග අතරේ වෙනස හොයනකොට එකම ප්‍රවේගය නම් තියෙන්නේ එතන මොකද වෙන්නේ? බිඳුව වෙනවා. පසු කෝණික ප්‍රවේගයෙන් පෙර කෝණික ප්‍රවේගය අඩු කරනවා කියන්නේ බිඳුව වෙනවා සමානයි නම් මේ කෝණික ප්‍රවේගයන්. එකම ඒකාකාර කෝණික ප්‍රවේගය නෑ. ඒ කියන්නේ මෙතනදී ඇල්ෆා මොකද වෙන්නේ? බිඳුව වෙනවා. ඇල්ෆා බිඳුව වුණු ගමන්ම වලට තේරෙන්න ඕන මේ රේඛීය ත්වරණයත් මොකද වෙන්නේ? බිඳුව වෙනවා. ඒක තමයි පුතේ උතන ඔය අර්ථ දක්වලා තියෙන්නේ. ඇල්ෆා බිඳුව වෙනවා නම් අනිවාර්යයෙන්ම A සමානයි R මොන අතරම් අගේ ආර්ථ තිබුණත් ඇල්ෆා බිඳුව නම් මෙතනින් රේඛීය ත්වරණයත් බිඳුව වෙනවා. ඒ කියන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක්. ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් චලනය වෙන අවස්ථාව. ඒ අවස්ථාවට අනුරූපව කෝණික ත්වරණයේ බිඳුවයි රේඛීය ත්වරණයත් බිඳුව වෙනවා. හොඳට මතකයේ තියාගන්න. එනම් ඕනෑම ඒකාකාර කෝණික ප්‍රවේගයකින් චලිතයේ යෙදෙන වස්තුවක් ගත්තොත් ඒ අදාළ වස්තුවේ ස්පර්ශකයේ උස්සේ තියෙනා වූ රේඛීය ත්වරණයත් මොකද වෙන්නේ? ශුන්‍යයි. එකයි ඒ කොටසේ ඔයාලා කතා කරන්නේ රේඛීය ත්වරණයත් ශුන්‍යයි. හොඳයි. අපි එතනින් ඊළඟ මාතෘකාවකට යනවා භ්‍රමණ අවස්ථිතිය හා අවස්ථිති ගූර්ණය කියලා.
මේකේ මේ අවස්ථිතිය කියන වචනය අපි මින් පෙර ඉගෙන ගත්තා රේඛීය චලිතයේදී. යාන්ත්‍ර විද්‍යාවේ මේ රේඛීය චලිතයේ යටතේදීත් අවස්ථිතිය ඉගෙන ගත්තා. රේඛීය චලිතයේ යටතේ ගත්තොත් එතනදී අවස්ථිතිය විදිහට හඳුන්වන්නේ කුමක්ද? අවස්ථිතියේ තියෙන බලපෑම කාගෙන්ද තියෙන්නේ? ස්කන්ධයෙන් බලපෑම් කරන ස්කන්ධය තමයි එතනදී අවස්ථිතිය විදිහට සැලකුවේ. ඒකී අවස්ථිතියේදී තියෙන ස්කන්ධය. හිතන්න මෙතන වාහනයක් ඔන්න පාර මැද්දේ නවත්තලා තියෙනවා. මේක දැන් ස්ටාර්ට් කරගන්න අනිත් අයට කියනවා තල්ලු කරන්න කියලා. තල්ලු කරන්න ඔයාලගෙන් අහන්නේ. ඔන්න ඔයාලා එක්කෙනයි ඉන්නේ තල්ලු කරන්න. දැන් ඔන්න හොඳටම බෙර වීරිය යොදලා තල්ලු කරන්න උත්සාහ කරනවා. ආරම්භයේදී පුතේ ඔයාලට එහෙම කරලා තිනව නම් මින් පෙරේ වගේ උදව්වක් කරලා තිනව නම් කෙනෙකුට දැනෙනවා කීප දෙනෙක් එකතු වුණත් එතනදී එයාලා යොදන්න ඕන වෙර වීරිය මොකද වෙන්නේ? හරි අමාරුයි ඒක යොදවන්න. ඒක ආරම්භය අමාරුයි නේද? ඒ කියන්නේ අර මේ ස්කන්ධයේ ප්‍රමාණය වැඩි එතනදී අර තියෙන අවස්ථිතිය මේක චලනය කරවන්න තියෙන බාධාව වෙන්නේ යාගේ ස්කන්ධය. ආරම්භයේදී තියෙන ස්කන්ධය. හැබැයි පුංචි තල්ලුවක් දැන් මෙහෙම ලොකු තල්ලුව දීලා ආරම්භයේදී අච්චර ලොකු තල්ලුවක් දීලා චලනය කරනකොට ඒ ඔක්කොම වුණත් නෑ එක්කෙනෙක් දෙන්නෙක් හිටියත් මෙන්න ඊළඟට මොකද වෙන්නේ? නිකම්ම තල්ලු වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තල්ලු කරන්න හරිම පහසුයි. ඒක දැනෙනවා. හොඳයි. එහෙනම් හරි නේද? එහෙනම් පුතේ රේඛීය අවස්ථිතිය මේ රේඛීය අවස්ථිතියට බලපෑම් කරන සාධකයේ වෙන්නේ කවුද? ස්කන්ධය. ඒක තමයි රේඛීය චලිතයේදී චලිත ස්වභාවය මේ චලිත ස්වභාවය වෙනස් කරන්න කැමති නැහැ. රේඛීය චලිතයේදී අපි ඉගෙන ගත්ත චලිතයේ ස්වභාවය තියෙන චලිතයේ ස්වභාවය වෙනස් කරන්න කැමැත්තක් නැහැ. ඒ දක්වන අකමැත්තට තමයි අපි කිව්ව වචනය අවස්ථිතිය. ඒකට බලපෑම් කරන්නේ ස්කන්ධය. ඊළඟට එතනදී හැම වෙලාවෙම මේ චලිතය තුල උත්සාහ කරනවා තමන්ගේ නියම ස්වභාවය ඒ චලිත ස්වභාවය ඒ විදිහටම රැක ගන්න තමයි උත්සාහ කරන්නේ ඒ රේඛීය චලිතයේදී අපි කතා කරා ඊළඟට එහෙම කතා කරද්දී තවත් දෙයක් කිව්වා මේ රේඛීය චලිතය තුල ඒ වෙනස් වීම දැන් මේ වෙනස් වෙන්න දක්වන අකමැත්ත අවස්ථිතිය කියලාත් හැඳින්වුවා මෙහෙම වෙනස් කරන්න පුළුවන් බාහිරින් මොකක් යෙදුවොත්ද බාහිරින් කුමක් කළොත්ද මේ ස්වභාවයේ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. අසන්තුලිත බලයක් එන්නේ. බාහිරින් අසන්තුලිත බලයක් යෙදුවොත් පමණයි ඒ චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. බොහොම හොඳයි. උත්තර දෙන්න කතා කරන්න. එහෙනම් මේ බාහිරින් යොදන බලයක් ඒ බලය අසන්තුලිත බලයක් වෙන්න ඕන. බල යොදන්න පුළුවන්. මේ පැත්තෙනුත් බලයක් යොදනවා මේ පැත්තෙනුත් බලයක් යොදනවා. දෙපැත්තෙම බල යොදනවා සමාන බලවලින්. ඒ කොච්චර බල යෙදුවත් ඒ විදිහට සමාන බල නම් යොදලා තියෙන දෙපැත්තෙන් ඒ චලිත ස්වභාවය වෙනස් කරන්න බෑ. හැබැයි අසමතුලිත බලය මේ පැත්තෙන් කුඩා බලයක් යොදනවා මේ පැත්තෙන් විශාල බලයක් යොදනවා ඒ විදිහට බල විවිධ වූ බල වලින් යොදලා ඒ බල සියල්ලේම අවසාන ඒ කියන්නේ සංප්‍රයුක්ත බලයේ හෙව්වොත් ඒ බලයට අගයක් තියෙන්න ඕන ඒක අපි කියනවා අසමතුලිත බලයක් කියලා. අන්නේ අසමතුලිත බලයක් තිබුණොත් විතරයි ඒ චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. අසමතුලිත බලයක් තිබුණොත් විතරයි. right අපි එන ඒ කොටසෙන් පස්සේ දැන් අපි මේ එන්නේ භ්‍රමණ අවස්ථිතිය ගැන කතා කරන්න. භ්‍රමණ චලිතය. එහෙනම් පුතේ මේ භ්‍රමණ චලිතයත් ඒ විදිහමයි. එයාත් කැමති නැහැ තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරන්න. කෙනෙක් කැමති නැහැ දැන් අපි ගත්තොත් අපි ජීවත් වෙන රටාව තුළ අපි කැමති නැහැ වෙනස් වෙන්න. අපි කැමති ඒ විදිහටම අපේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඒ වුණාට අපිටත් යම් යම් බාධක තියෙනවා නේද? දැන් මේ ගත්තොත් මේ ලෝකයක් විදිහට ලෝකයක් කැමති ඒ තිබුණ විදිහටම යන්න. ඒ වුණාට යම් යම් බාධාවන් එනවා. නේද? ලෙඩ වෙනවා, එක්කෝ වැටෙනවා, තුවාල වෙනවා, ওই වගේ දේවල් වෙනවා වගේ තමයි. කැමති නැහැ. ඒ Taman පවත්වාගෙන යන ක්‍රමවේදයන් වෙනස් කරන්න කැමති නැහැ. එතකොට මෙන්න මේ දක්වන අකමැත්තට තමයි කියන්නේ අපි අවස්ථිතිය කියලා. ඒ වගේ මේ භ්‍රමණ චලිතයේදීත් මොකද වෙන්නේ? මේ චලිතය වෙනස් කරන්න කැමති නැහැ. එහෙම වෙනස් කරන්න තියෙන අකමැත්තට තමයි අපි කියන්නේ භ්‍රමණ අවස්ථිතිය කියලා. එතකොට මේ භ්‍රමණ අවස්ථිතිය උත්සාහ කරන්නේ යාගේ චලිත ස්වභාවය ඒ විදිහටම පවත්වාගෙන යන්න. ඒ භ්‍රමණ චලිතයක් තිබුණත්
ඒකාකාර කෝණික ප්‍රවේගයකින් චලනය වුණාද ඒ චලිතේ ඒ විදිහටම පවත්වා ගන්න තමයි ඒ භ්‍රමණය වෙන වස්තුවක් උනත් කැමැත්ත දක්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ චලිත ස්වභාවය වෙනස් කරන්න වෙනස් දැන් අතනදි කිව්වනේ රේඛීය චලිතයේදී ඒ චලිත ස්වභාවය වෙනස් කරන්න නම් බාහිරින් අසමතුලිත බලයක් යොදන්න ඕන. අන්න භ්‍රමණ චලිතයේදී අපි කතා කරනවා මේ භ්‍රමණ චලිතය තුල ඒ චලිත ස්වභාවය වෙනස් කරන්න නම් කුමක් කළ යුතුද? එතනදිත් පුතේ බාහිරින් බලපෑමක් තියෙන්න ඕන. අන්න ඒ බලපෑම දැන් ඔයගොල්ලෝ තාම හඳුනාගෙන යන නිසා තාම ඔයාලා දැනගන්න නිසා මම කෙලින්ම කියනවා අපි එතනදී මේ නෝට් එක ඉදිරියට අපි එනවා මේකයි මේ වෙන්නේ කියන එක. එතකොට අපි කියනවා මේ චලිතය තුල ඒකට බාහිරින් අතනදී කිව්වේ බලයක්නේ අසමතුලිත බලයක්. මෙතනදිත් අපි දෙන වචනේ තමයි බාහිර අසන්තුලිත ව්‍යාවර්තය කියන වචනේ. ව්‍යාවර්තය මොකද්ද වචනේ? අසන්තුලිත ව්‍යාවර්තය. මේ ව්‍යාවර්තය කියන්නේ හරියට ගත්තොත් ඔයාලා ඉගෙනගත්තු බලගූර්ණය වගේ. බලගූර්ණය. ඒ කියන්නේ මෙතනදී සැලකුවොත් මේ බලගූර්ණය කියන එක අපි ගන්නෙ බලයක් ගුණ කිරීම බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බ දුර. ඒ වගේ මේ ව්‍යවර්තය කියලා අපි හඳුන්වන්නේ මෙතනදී මෙන්න මේ ඕවල ඉඳන් ඒ කියන්නේ භ්‍රමණය වන වස්තුවක මේ භ්‍රමණ කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ ස්පර්ශකයක් මේ ලක්ෂයක් සැලකුවොත් ඒ ලක්ෂයේ ඔස්සේ තියෙන මෙන්න මේ ලම්බ දුරෙනුත් ගුණ වෙලා එන දෙයක් තමයි මේ ව්‍යවර්තයේ විදියට අර්ථ දක්වන්නේ. මෙතන අගයක් තියෙනවා. ඒ අගේ මෙන්න මේ ලම්බ දුරෙන් ගුණ වෙලා එන අගයක් මේ ව්‍යවර්තය කියන්නේ. දැනට ඒ ඇති. එහෙනම් ව්‍යවර්තය අපි ওই වචනේ ඉස්සරහට ඉගෙන ගන්නවා. බාහිර අසන්තුලිත ව්‍යවර්තයක් යෙදිය යුතුයි. මොකද්ද වචනය? බාහිර අසන්තුලිත ව්‍යවර්තයක්. ඒ වචනය අන්ඩර්ලයින් කරගන්න. බාහිර අසන්තුලිත ව්‍යවර්තයක් ක්‍රියා කිරීමෙන් පමණි. හොඳයි. මෙහෙම කරන ඒ දේ අපි හඳුන්වනවා භ්‍රමණ අවස්ථිතිය කියලා. ඒ කරන බලපෑමත් අපි හඳුන්වනවා භ්‍රමණ අවස්ථිතිය කියලා. හොඳයි. අපි එතනින් ඉස්සරහට යමු. එහෙනම් අවස්ථිතියේ කොටස් දෙකයි. රේඛීය අවස්ථිතිය, භ්‍රමණ අවස්ථිතිය. ඒ වස්තුන් කැමති තමන්ගේ චලිත ස්වභාවයේ ඒ විදිහටම පවත්වා ගන්න ඒ දක්වන අකමැත්ත තමයි අවස්ථිතිය කියලා හැඳින්වෙන්නේ. හොඳයි. එතනින් පස්සේ අපි කතා කරමු මේ භ්‍රමණ අවස්ථිතිය යටතේ ඊළඟ මාතෘකාව. ඒ මාතෘකාවට මම එනවා ඔයාලගේ මේ දැන් ওই නෝට් එකෙත් පොඩි කොටසක් වාක්‍ය දෙක තුනක් අතහැරලා. ඒක එතනට දුන්නට ඒක තාම විස්තර කරලා නැති නිසා ඊළඟ මාතෘකාවට යමු. අක්ෂයක් වටා වස්තුවක චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. හොඳයි. ඒ යටතේ මේ රූප සටහනම මම මේ රූප සටහනම තියාගන්න. මෙහෙම මේ පොඩ්ඩක් ගමු. අපි ලක්ෂයන් කීපයක් සැලකුවොත් මේ මෙතනදී මේ විදිහට මේ භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක්. මේ වස්තුවේ මේ කුඩා පාටිකල්ස් කිහිපයක්. එහෙම නැත්නම් ඒ අංශුන් කිහිපයක් සැලකුවා. මේ අංශුවේ ස්කන්ධය M1. මේ අංශුවේ ස්කන්ධය M2. මේ අංශුවේ ස්කන්ධය M3. මෙයාට තියෙන දුර ප්‍රමාණයේ කේන්ද්‍රයේ ඉඳන් R1, R2, R3 ඔන්න ඔය විදිහට. R1, R2, R3. එතකොට මට ගන්න පුළුවන් මෙයාගේ තියෙනවා රේඛීය ප්‍රවේගය V1, මෙයාට තියෙන රේඛීය ප්‍රවේගය V2, මෙයාට තියෙනවා ස්පර්ශීයව රේඛීය ප්‍රවේගය V3. ওই විදිහට මේ පද්ධතියම සැලකුවාම ওই විදිහට විශාල වූ ස්කන්ධ ප්‍රමාණ තියෙනවා, අංශුන් තියෙනවා. ඒ එක එක අංශුවට දුරවල් තියෙනවා නේද? හැබැයි මේ ඔක්කොම භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගයක් අපි සලකමු. එයා භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය ඔමෙගා කෝණික ප්‍රවේගයකින් චලනය වෙනවා කියලා ගමු. හොඳයි.
තව විදිහකට ඕගොල්ලන්ට ගත්තොත් මෙතනින් අරගන්න පුළුවන් මේ V1 සමානයි කවුද? V1 සමානයි R ඔමෙගා. V1 සමානයි කවුද? R1 ඔමෙගා. sorry R1 ඔමෙගා. යාට තියෙන දුර ප්‍රමාණය R1. ඒ අංශුවට. V2 ගන්න පුළුවන් R ඔමෙගා වුණාට R2 ඔමෙගා. V3 ගන්න පුළුවන් ඒ විදිහටම R3 කවුද? ඔමෙගා. රේඛීයව තියෙන වේගය. ඊට පස්සේ එහෙනම් මෙන්න මේ වස්තුව මේ භ්‍රමණය වෙන වස්තුවම සැලකුවාම අපිට ගන්න පුළුවන් එක එක අංශුන්ගේ සැලකුවාම මුළු චාලක ශක්තිය. ඒ මුළු චාලක ශක්තිය කියන එක අපි ඉගෙනගෙන තියෙනවා භාගයක් MB වර්ගය කියලා. මුළු චාලක ශක්තිය සමානයි භාගයක් MB වර්ගය. එහෙනම් මේ අංශුව සැලකුවොත් භාගයක් M1 V1 වල වර්ගය. ඊළඟ අංශුව සැලකුවොත් භාගයයි M2 V2 වල වර්ගය. ඊළඟ අංශුව සැලකුවොත් M3 V3 වල වර්ගය. භාගයක් M3 V3 වල වර්ගය. මේ හැම එකකදීම හැම අංශුවකටම මේ භාගය යෙදෙනවා. එයාව ඉස්සරහට ගත්තා වරහනක් දාලා මේ විදිහට සියලු පාටිකල්ස් වලට ඔය ඔක්කොම පාටිකල්ස් වලට ඔක්කොම අංශුන් වලට ඔය විදිහට දිගට ලියන්න පුළුවන් නේද? ඒකට තීත් ටිකක් යෙදුව ඔන්න වරහනින් භාගය ඉවතට ගත්තා. දැන් බලන්න මේකේ මේ භාගයයි මම මේ M1 V1 වෙනුවට ලියනවා R1 ඔමෙගා වර්ගය. අතනත් M2 R2 ඔමෙගා වර්ගය. M3 R3 ඔමෙගා වර්ගය. ඔය විදිහට ඔය සියලුම අංශු වලට ඔහොම ගත්තා. දැන් මොකද වෙන්නේ බලන්න මෙතනත් ඔමෙගා වර්ගය මෙතනත් ඔමෙගා වර්ගය මෙතනත් ඔමෙගා වර්ගය. මේ සියලු අංශුන් භ්‍රමණය වෙන වෙනම අංශුන් වලට වෙන වෙන කෝණික ප්‍රවේග නෑනේ. ඒ මත තියෙනව නේද? කොහොම එකම පද්ධතියක්නේ. එහෙනම් එකම කෝණික ප්‍රවේගය. එහෙනම් මේකේ මේ භාගයේ ඉවත ඉඳද්දී M1 R1 මෙයා මෙතන R වර්ගය, මෙයත් R2 වල වර්ගය, R3 වල වර්ගය. භාගය මොකද V1 සමානයි R1 ඔමෙගා. එහෙනම් V1 වල වර්ගය R1 වර්ගය ඔමෙගා වර්ගය. sorry. මෙතන R2 වර්ගය ඔමෙගා වර්ගය. R3 වර්ගය ඔමෙගා වර්ගය. එහෙනම් මට එනවා මෙතනින් M1 R1 වර්ගය එකතු කිරීම M2 R2 වල වර්ගය. එකතු කිරීම M3 R3 වල වර්ගය. එකතු කිරීම ටික ඉරෙන් පිට වරහණින් පිටට මං ගත්ත කාවද ඔමෙගාගේ වර්ගය. එහෙනම් දැන් පුතේ අපිට ඇවිල්ලා තියෙන්නේ මෙතන මේ දිහා බැලුවොත් සියලු අංශුන් සඳහා ඒ එක් එක් අංශුවේ ස්කන්ධයේ ගුණ කිරීම ඒ එක් එක් අංශුවට කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුරේ වර්ගය මේ ඉන්නේ. හැම එකටම එහෙමයි. එක් එක් අංශුවේ ස්කන්ධය ගුණ කිරීම ඒ එක් එක් අංශුවට තියෙන දුරේ වර්ගය. මෙන්න මේක අපි ලියනවා මෙන්න මේ විදිහට කෙටි කරලා ඔයගොල්ලෝ O level maths වලදීත් ඉගෙන ගන්නවා මෙන්න මේ සංකේතය. මෙයා සමානයි අපි ලියනවා I සමානයි 1 ඉඳන් n දක්වා mi ri වල වර්ගය වාරයක් මම ඔමෙගා වර්ගය කියලා ලියනවා. තේරුණාද? ඔමෙගා වර්ගයේ ඉන්නවා භාගයේ ඉන්නවා. මේ මැදින් දිය වෙනවා කාවුද? mi ri වල වර්ගය. මේ ලිව්වේ i අකුර, මෙතනත් i අකුර. හරි නේද? i සමාන කරා 1 ඉඳන් n දක්වා සියලු පාටිකල්ස් වලට. n කියන්නේ සියලු පාටිකල්ස් නම් i සමාන වෙනව කාටද? මේ i සමාන මේ i වෙනස් වෙන්නේ 1 ඉඳන් n දක්වා. හරි නේද? හොඳයි. එහෙනම් දැන් මෙන්න මෙයාව හඳුන ගන්න. i සමානයි 1 ඉඳන් n දක්වා සියලුම අංශුන් සඳහා ස්කන්ධයේ දුරේ වර්ගයන්ගේ එකතුවයි කියන එකයි මේ තියෙන්නේ. ස්කන්ධයයි දුරේ වර්ගයේ ගුණිතයන්ගේ එකතුව. සියල්ලේ එකතුව. මෙන්න මේ දේ අපි අර්ථ දක්වනවා කැපිටල් I වලින්. මේ කැපිටල් I තේන්නේ නැහැ ඔයාලට. එයාව අංකණය කරනවා පුතේ කැපිටල් I වලින්. ඒ කියන්නේ මම මෙතනට එනවා භාගයයි කැපිටල් I
ඔමෙගා වල වර්ගය කැපිටල් I ඒත් පේන්නේ නැහැ. මෙතන පොඩ්ඩක් මැකුවා භාගයයි කැපිටල් I ඔමෙගා වර්ගය. ඔය කැපිටල් I තමයි කවුද? අපි හඳුන්වන්නේ අවස්ථිති ගූර්ණය කියලා. අවස්ථිති ගූර්ණය. එහෙනම් අවස්ථිති ගූර්ණය කියන්නේ ඕනම වස්තුවක් සැලකුවොත් එයාගේ සියලු අංශුන්ගේ මේ ස්කන්ධයේ බලපෑමක් තියෙනවා. ඒ ස්කන්ධයේ බලපෑම ගත්තොත් බලන්න ආර්ගේ වර්ගය ඒ අංශුවට තියෙන දුරවල් වල වර්ගය ගුණ වෙන්න ඕන. ඒ කියන්නේ ස්කන්ධයේ පැතිරීම වැඩි නම් අවස්ථිති ගූර්ණයක් මොකද වෙන්නේ? වැඩි. ස්කන්ධයේ පැතිරීම අඩුයි නම් අර දුරේ වර්ගයන්ගේ එකතුව එන ප්‍රමාණය අඩුයි. අන්න අවස්ථිති ගූර්ණය මොකද වෙන්නේ? අඩු වගයක් වෙනවා. අවස්ථිති ගූර්ණයේ බලපෑම. මේ දේ තුල බොහෝ ක්‍රියාකාරකම් අපේ මේ අවට පරිසරය තුල තියෙන අතීතයේ ඉඳන්ම තිබුණා. ඔය ලනු සර්කස් පෙන්නන අය ලනුවක් උඩ ලනුවක යනවනම් ඇවිදගෙන එයා යනකොට රිටකුත් අතේ තියාගෙන යනවා. ඒ රිට අතේ තියාගෙන යන්නේ ඇයි? මේ රිට අතේ තියාගෙන යනකොට අර ස්කන්ධයේ පැතිරීම වැඩි. ඒ අවස්ථිති ගූර්ණය ඇති කරගන්න එතනින්. ඒ අවස්ථිති ගූර්ණය වැඩි කරගන්න. පැහැදිලිද? හොඳම උදාහරණයක් ඒ. එහෙනම් මේ අවස්ථිති ගූර්ණය කියන හඳුන්වන්නේ පුතේ ස්කන්ධයේ පැතිරීම ගැනත් විස්තර කරන රාශියක්. එහෙනම් භ්‍රමණයට මේ භ්‍රමණය වෙන වස්තුවකට ලොකු බලපෑමක් එක් කරනවා මේ ස්කන්ධයේ පැතිරීම. ස්කන්ධයේ පැතිරීම. එහෙනම් පුතේ ඔයාලා ඉගෙන ගන්න මේකේ මේ භාගයක් I ඔමෙගා වර්ගය. භාගයක් I ඔමෙගා වර්ගය කියලා අපි හඳුන්වන්නේ භ්‍රමණ චාලක ශක්තිය. මොකද්ද? භ්‍රමණ චාලක ශක්තිය කැපිටල් E සමානයි භාගයක් I ඔමෙගා වර්ගය. රේඛීය චලිතයේදී රේඛීය චාලක ශක්තිය විදියට ඉගෙන ගත්තේ භාගයක් MV වල වර්ගය. ඔමෙගාට අනුරූප රාශිය V, Iට අනුරූප රාශිය ස්කන්ධය. එහෙනම් ස්කන්ධයට අනුරූප රාශිය භ්‍රමණ චලිතයේදී I අවස්ථිති ගූර්ණය, Vට අනුරූප රාශිය කවුද? ඔමෙගා. Vට අනුරූප රාශිය ඔමෙගා. එහෙනම් දැන් තව පොඩ්ඩක් අපි ඉස්සරහට ආවා භ්‍රමණ චලිතයේ මේ චාලක ශක්තියට. එහෙනම් දැන් ගත්තොත් මේ අවස්ථිති ගූර්ණය එයා රඳා පවතින්නේ කවුරු මතද? අවස්ථිති ගූර්ණය කියන මේ අලුතින් ඉගෙනගත්තු දේ රඳා පවතින්නේ ඒ වස්තුවක ස්කන්ධයේ ස්කන්ධ ව්‍යාප්තිය මතත්. ස්කන්ධයේ පැතිරීම මතත් රඳා පවතිනවා. කොච්චර දුරකින්ද කියන එක. ඒ වගේමයි මේ අවස්ථිති ගූර්ණයේ පුතේ අදිශයක්. එයාට දිශාවක් නැහැ. මොකද ස්කන්ධය හා සම්බන්ධ සංකල්පයක්නේ. දුර තිබුණට දුර එකම දිශාවක් සලකන්නේ නැහනේ. දුරත් වෙනස් වෙනවා තියෙන තැන. එතකොට අන්න එහෙනම් අදිශයක් වෙනවා. I වල ඒකක සැලකුවොත් ඕගොල්ලන්ට පේනවා M වල ඒකකයේ kg. මෙතනින් එනවා LT ඍණ එකේ වේගයේ ඒකක LT ඍණ එක යාගේ වැරදුනා. I වල ඒකකයේ දුරේ වර්ගය L වර්ගය kg. I වල ඒකක මම මේ ලිව්වේ I ඒකක ස්කන්ධයේ ඒකකයේ kg. මෙතන දුරේ වර්ගය එන්නේ දුරේ වර්ගය ගත්තාම එන්නේ m වර්ගය. සම්මත ඒකකේ m වර්ගයේ kg m වර්ගය. kg m වර්ගය. පේනවද? හරි නේද? kg m වල වර්ගය. එයාගේ මාන වෙන්නේ කවුද? m l වර්ගය. මාන එන්නේ කවුද? m l වල වර්ගය. හොඳයි. එහෙනම් භ්‍රමණය වන වස්තුවක් සැලකුවොත් භ්‍රමණ අක්ෂයෙන් ඈතට ව්‍යාප්ත වෙනකොට ස්කන්ධේ ව්‍යාප්තිය වැඩි නම් අවස්ථිති ගූර්ණයේ වැඩි කියන දේ ඔයාලට දැන් තේරෙන්න ඕනේ. ස්කන්ධේ ව්‍යාප්තිය වැඩි නම් එයාගේ පැතිරීම වැඩි අංශුම දෙයක් නම් අවස්ථිති ගූර්ණයේ වැඩි. අවස්ථිති ගූර්ණයේ චාලක ශක්තියට බලපෑම් තියෙනවා නේද? භාගයක් I ඔමෙගා වර්ගය. එහෙනම් ස්කන්ධයේ භ්‍රමණාක්ෂය වටා ව්‍යාප්තිය වෙලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා නම් අවස්ථිති ගූර්ණය අඩුයි. පැහැදිලි නේද? ඔය කරපු කොටසේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට අහන්න පුළුවන්.
එහෙනම් පුතේ භ්‍රමණය වන වස්තුවක මේ ස්කන්ධේ විසිරීම ස්කන්ධේ ව්‍යාප්තිය කියන එක බලපෑම් කරනවා භ්‍රමණ චලිතය තුල. ඒක අපි හඳුන්වනවා අර කියපු අවස්ථිතිය නේද? අවස්ථිතිය කියන දේ තුල මෙතනදී ගන්නෙ මේ භ්‍රමණ අවස්ථිතිය. මේ භ්‍රමණ අවස්ථිතිය කියන එකේදී බලපෑම් කරනවා අර ස්කන්ධයේ ව්‍යාප්තිය කියන එකත්. හොඳයි. අපි එතනින් ඊළඟට ඉස්සරහට යන්නේ ඔයාලා ලියලා ඇති මේ විභ්‍රමණ ආරය කියන එක. විභ්‍රමණ ආරය ඔයාලගේ ගත්තොත් අක්ෂයක් වටා භ්‍රමණය වන වස්තුවක සියලුම අංශුන්ගේ ස්කන්ධ සාන්ත්‍රණී වී ඇති ස්ථානයට භ්‍රමණ අක්ෂයේ සිට ඇති දුර එහි විභ්‍රමණ ආරය ලෙස හඳුන්වනවා කියලා නෝට් එක දීලා විවිධ වූ වස්තුන් වල විභ්‍රමණ ආරයන් ගැන කතා කරනවා. උදාහරණයක් විදියට ගත්තොත් දැන් අපි කලින් කතා කරා දණ්ඩක් නේද? ඒකාකාර දණ්ඩක්. මේ ඒකාකාර දණ්ඩක් සැලකුවාම ඒකාකාර දණ්ඩක යාගේ මුළු බර දැන් බර ගත්තාම සියලු අංශුන් වලට යම් යම් බර තියෙනවනේ අපි සැලකුවනේ mg ප්‍රමාණයකින් සිරස්ව පහළට පෘථිවිය දෙසට තියෙනවා. එතකොට ඒ සියලුම බර ක්‍රියා කරන එක ලක්ෂයක් අපි හඳුන්වනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා. ඒ ගුරුත්ව කේන්ද්‍රය හරහා සියලුම බර දක්වලා එකාගේකින් එක මේ රේඛාවක් ඔස්සේ නිරූපණය කරනවා. අපේ මේ භෞතික විද්‍යාවේ ගැටලු निराකරණය කර ගැනීමේ පහසුව උදෙසා නැකුවා. ඒ වගේ මෙතනදිත් මේ විභ්‍රමණ ආරය කියන එක හඳුන්වනවා. අපි උදාහරණයේ විදිහට ওই පළවෙනි උදාහරණය කතා කරමු. මේ විදිහේ ඒකාකාර දණ්ඩක්. ඒකේ කියන්නේ සිම්පල් L දිග දණ්ඩක්. මෙයාගේ දිග L දිගයි සිම්පල් L දිගින් යුතු දණ්ඩක්. ස්කන්ධය M වන ඒකාකාර එයට ලම්බකව කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා අවස්ථිති ගූර්ණේ. මෙයාට ලම්බකව මේ දණ්ඩේ මෙයාට ලම්බකව කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා අවස්ථිති ගූර්ණේ. ඒ කියන්නේ ගත්තොත් මේ ලම්බකව මේ දණ්ඩ මෙයාට ලම්බකව මෙයා භ්‍රමණය වෙන්නේ මෙන්න මේ ආකාරයට. මේක තමයි අක්ෂය. මේ අක්ෂයේ වටා භ්‍රමණය වෙනවයි කියන්නේ මෙයා චලනය වෙන්නේ මේ විදියට. ගත්තොත් මෙයා නම් ඔය කතා කරන දණ්ඩ එතකොට මෙයාගේ එයට ලම්බකව කේන්ද්‍රය මැද පිහිටීම හරහා යන අක්ෂයක් වටේ තමයි භ්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ මෙයා භ්‍රමණය වෙන්න ඕන කොහමද? මෙන්න මේ ආකාරයට භ්‍රමණය වෙන්නේ මේ දණ්ඩ. පැහැදිලි නේද? ඔන්න ඔහොම භ්‍රමණය වෙනවා නම් අපි හඳුන ගන්නවා මෙයාගේ මේ කෙලවර A මේ කෙලවර B කියලා සලකලා බලට ගත්තොත් මෙයාගේ අවස්ථිති ගූර්ණය I සමානයි කියලා කෙලිම මේවා එන්නේ කොහොමද කියලා වැඩක් නැහැ. මේවා දීලා තියෙනවා සිලබස් එකේ. මතක තියාගන්න. ml වර්ගයේ බෙදීම කවුරු කියලාද? 12යි. ml වර්ගයේ බෙදීම 12. එතකොට විභ්‍රමණ ආරය කියන එක අර්ථ දක්වනවා k වලින්. විභ්‍රමණ ආරය k වලින් අර්ථ දක්වනවා. k සමානයි කියලා ගන්නවා මේ ස්කන්ධයට ලියපු පදය අයින් කළොත්. මෙයාව අයින් කළොත් ඉතුරු වෙන්නේ කවුද? දුරේ වර්ගය. අපි අතන කිව්වනේ ස්කන්ධයේ mi ri ගේ වර්ගය. අවස්ථිති ගූර්ණය. පේනව නේද? mi ri ගේ වර්ගය. එතකොට මේ m අයින් කරාම අතන ඉන්නේ කවුද? r ගේ වර්ගය. දැන් මෙතන එහෙනම් m අයින් කරාම මේ අරයට වැදගත් වෙන්නේ මේ l වර්ගයේ බෙදීම 12. l වර්ගයේ බෙදීම 12 වැරදුනා. l වර්ගය බෙදීම 12. එහෙනම් k වෙන්නේ ඔය l වර්ගයේ බෙදීම 12 වර්ගමූලය. පැහැදිලිද? m වයින් කරා අතන r i වල වර්ගයේ වෙන්නේ එහෙනම් මෙතනින් එන l වර්ගයේ බෙදීම 12. k වෙන්නේ එයාගේ වර්ගමූලය. ඒ කියන්නේ සමානයි කවුද? l බෙදීම 12 වර්ගමූලය. විභ්‍රමණ ආරය. හරි නේද?
මේකේ මේ සූත්‍රයේ මතක තිබුණා නම් මෙයා නිකම්ම හොයාගන්න පුළුවන්. ඔයාලේ සිලබස් එකේ හඳුන්වා දීමක් පමණයි බලාපොරොත්තු වෙන්නේ. මේක කටපාඩම් කරන්න යන්න එපා. අවබෝධයෙන් තේරුම් ගන්න. right. ඊළඟට දණ්ඩ මත දණ්ඩේ කෙලවරක් හරහා යන අක්ෂයක් වටා වස්තිති ගෝමු. දණ්ඩ මත. ඊළඟට කතා කරන්නේ මේ විදිහට. දණ්ඩේ කෙලවර මෙහෙම. දණ්ඩේ කෙලවරක් යන අක්ෂයක් වටා. දණ්ඩේ කෙලවර මෙහෙම නම් කෙලවර හරහා යන අක්ෂයක් වටා මේ විදිහට භ්‍රමණය වෙන්නේ. පැහැදිලි නේද? මෙහෙම භ්‍රමණය වෙනකොට අන්න එතකොට මෙයාගේ අවස්ථිති ගූර්ණය අපි සලකන්නේ 3න් 1යි ml වර්ගය. 3න් 1යි ml වර්ගය. එහෙනම් ඒ රූප සටහන ඇන්දොත් මම මෙතනින් සලකුණු කරන්නත් මෙතන මෙයාව මැකුවා. මේක පොඩ්ඩක් මැකුවා මෙතන. එල්මයි දිග. දැන් අපි කතා කරන්නේ මේ කෙලවරකින් මෙයාව. මේ කෙලවර අක්ෂයක් වටා. එහෙනම් මෙයාව භ්‍රමණය කරන්නේ මේ ඔස්සේ. මෙහෙම. අන්න එතකොට i සමාන වෙන්නේ 3න් 1යි ml වර්ගය. එතකොට ඔයගලන්ට ගැටලුවක් දීලා තියෙනවා නම් මේ අක්ෂය වටා භ්‍රමණය කරන්නේ මේ අක්ෂය වටා භ්‍රමණය කරන්නේ. එතකොට ඔයගලන්ට මතකයට එන්න ඕන අවස්ථිති ගූර්ණය මෙයා කියන එක. 3න් 1යි ml වර්ගය. 3න් 1යි කවුද? ml වර්ගය. අන්න එතකොට විභ්‍රමණාරය වෙන්නේ කවුද? මේ m ඉවත් කරා ඉන්නේ කවුද? l වර්ගය බෙදීම 3 ඉතුරු වෙන්නේ. එයාගේ වර්ගමූලය වෙන්නේ කවුද? L වර්ගයේ වර්ගමූලය L 3 වර්ගමූලය මූල 3. ඔන්න ඔච්චරයි. ඊළඟ ගාන. ඊළඟට අරය R වන වෘත්තාකාර වලල්ලක තලයට ලම්බ වූ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා. මෙන්න තැටිය. මේ තැටියේ කේන්ද්‍රය මෙහෙම. හරියට ගත්තොත් මට මේක හිතන්න මේ තියෙන වලල්ල. ඔන්න වලල්ල. මේ වලල්ල. මේ වලල්ලේ තලයට ලම්බ වූ. ඒ කියන්නේ ගත්තොත් මේ තලය නම් තලයට ලම්බ වෙන්නේ මේ මැද පිහිටීම හරහා. මේ විදිහට. ලම්බ වූ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා අවස්ථිති ගෝරු. මේ අක්ෂයේ වටා තමයි මෙයා භ්‍රමණය වෙන්නේ. මේ පෑන් මේ අක්ෂයේ වටා තමයි භ්‍රමණය වෙන්නේ. අන්න එහෙම භ්‍රමණය වෙනකොට එයාගේ අවස්ථිති ගූර්ණය කවුද? mr වර්ගය. ස්කන්ධය ගුණ කිරීම r ගේ වර්ගය. එහෙනම් එතනදී i සමානයි mr වර්ගය. r කියලා හඳුන්වලා තියෙන්නේ මෙතන මෙයාගේ අරය. r කියන්නේ කවුද? අරය. පුතේ පේනවද? ඉන්නවද? ඇහෙනවද ඉතින්? හරි මං හිතුවා නිදිත් දන්නේ නැණි කට්ටිය. හොඳයි. එහෙනම් මෙතනදී mr වර්ගය. mr වර්ගය කියන්නේ මෙයාගේ අවස්ථිති ගූර්ණය. විභ්‍රමණාරයේ වෙන්නේ එහෙනම් කවුද? r. r වර්ගයේ වර්ගමූලය r. ඊළඟ ගාන. අර r වන වෘත්තාකාර වලල්ලක් තලයේ ඔස්සේ යන විස්කම්භයක් හරහා යන අක්ෂයක් වටා අවස්ථිති ගූර්ණය. තලය ඔස්සේ. ඒ කියන්නේ කොහොමද? කොහොමගේ වලල්ල? මෙතේ. දැන් මේ වලල්ල සැලකුවොත් මේ අර r වන වෘත්තාකාර වලල්ල එයාගේ තලය ඔස්සේ යන අක්ෂයක් කියලා ගත්තොත් මෙන්න මේ විදිහට. මේ තින්නේ එයාගේ තලය. මේ තලය ඔස්සේ අක්ෂයක් යන විස්කම්භයක් හරහා. ඒ කියන්නේ විස්කම්භයක් විදිහට මේ විදිහට ගන්න වෙන්නේ. හරහා යන අක්ෂයක් වටා අවස්ථිති ගූර්ණය. ඒ අක්ෂයේ වටා මෙයා භ්‍රමණය වෙන්න ඕන. ඒ අක්ෂයේ වටා භ්‍රමණය වෙනවයි කියන්නේ මේ විදිහට භ්‍රමණය වෙන්න ඕන. මේ අක්ෂයේ වටා. පැහැදිලි නේද? එහෙම භ්‍රමණය වෙනකොට මේ අක්ෂයේ වටා මෙයා භ්‍රමණය වෙන්න නම් එතකොට i සමානයි භාගයක් mr වල වර්ගය. එතකොට i සමානයි කවුද? භාගයක් mr වර්ගය. එතකොට මේ හඳුනා ගන්න මේ කතා කරන දැන් අතන කිව්වේ තලයට ලම්බ වූ කේන්ද්‍රය හරහා යන අක්ෂයක්. තලයට ලම්බ වූ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් කිව්වහම මේ විදිහේ මේ අවස්ථාවේ. තලයට
ලම්බ වූ කිව්වහම මේ විදිහට. එයයි කේන්ද්‍රය හරහා. දැන් මෙතන කියන්නේ තලය ඔස්සේ යන විස්කම්බයක් හරහා යන අක්ෂයක් වටා අවස්ථිති කූර්ණය. එතකොට අපිට එන්නේ i සමානයි භාගයක් m r වර්ගය. i සමානයි භාගයයි m r වර්ගය. i සමානයි භාගයයි m r වල වර්ගය. එතකොට වලල්ල වෙන්නේ එයාගේ අක්ෂය වෙන්නේ නිෂ්කම්බයක් ඔස්සේ. පැහැදිලි නේද? එයා එතකොට මේ පැත්තට භ්‍රමණය වෙන්නේ. එතකොට mr වර්ගයේ භාගයත් එක්ක. එතකොට අපි m වයින් කරාම අපිට එන්නේ k සමාන වෙන්නේ r බෙදීම මූල දෙකට. r බෙදීම මූල දෙකට. ඉතුරු වගේ වර්ගමූලය. ඊළඟට වෘත්තාකාර තැටියක්. වෘත්තාකාර තැටියක් අරය r වන අවස්ථිති ගූර්ණයේ තැටියට ලම්බ වූ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා. එතකොට එයාගේ මේක තැටියක්. දැන් මෙච්චර වෙලා කතා කරේ වලලු දෙකක් ගැන. මේ විදිය වලලු දෙකක්. තැටියක් කිව්වහම මතු පිටත් ස්කන්ධේ තියෙනවා. අන්න එහෙනම් මේ වගේ තැටියක් ගත්තාම මේ තැටියේ ස්කන්ධේ පැතිරීම වැඩි. දැන් අර වලල්ලේ ස්කන්ධේ තියෙන්නේ කෙලවරේ, පරිධියේ තියෙන්නේ. දැන් මෙතනදී ස්කන්ධය මොකද වෙන්නේ? ස්කන්ධයේ කේන්ද්‍රයේ ඉඳන්ම ව්‍යාප්තිය තියෙනවා. එතකොට අන්න අවස්ථිති ගූර්ණයේත් එන්නේ කවුද? i සමානයි භාගයක් mr වර්ගය. තැටියටත් භාගයක් mr වර්ගය. වලල්ලටත් මොකද වෙන්නේ? අර විදියට තියෙනකොට එයාගේ විස්කම්භයක් ඔස්සේ නම් භාගයක් mr වර්ගය. හැබැයි වලල්ල ලම්බ වූ අක්ෂයක් වටා කේන්ද්‍රය හරහා යන ලම්බක අක්ෂයක් වටා එන්නේ mr වර්ගය. එතකොට ස්කන්ධේ ව්‍යාප්තිය තියෙන්නේ වලල්ලේ කෙලවරේ නේද? එතකොට අවස්ථිති කූර්ණේ වැඩි. තැටියක මොකද වෙන්නේ? එම ස්කන්ධයම වුණත් මොකද වෙන්නේ? මේ තැටියේ කේන්ද්‍රයේ ඉඳන්ම ස්කන්ධ ව්‍යාප්තිය තියෙනවා. එතකොට භාගයක් mr වර්ගය. වලල්ල ගත්තාම ස්කන්ධ ව්‍යාප්තිය තියෙන්නේ අර ඒ පරිධියේ. එතකොට දුරෙනුත් වර්ග වෙලා එනකොට අර වලල්ලේ අවස්ථිති ගූර්ණේ වැඩි තැටියකට වඩා. තැටිය මොකද වෙන්නේ? භාගයක් mr වර්ගය. එතකොට m වයින් කරාම එතකොට එනවා r බෙදීම මූල 2. ඒක තමයි එතන අංක 5 විස්තර කරන්නේ. එම වෘත්තාකාර තැටියම තැටිය ඔස්සේ යන විස්කම්භයක් කරහා යන අක්ෂයක් වටා නම් 4න් 1යි mr වර්ගය. අරය භාගයක් mr වර්ගය තැටිය ඔස්සේම යන මේ තැටිය ඔස්සේම යන විස්කම්භයක් කරහා යනවනම් 4න් 1ක් mr වර්ගය. එතකොට එයාගේ විභ්‍රමණාරය එන්නේ k බෙදීම 2. r බෙදීම 2. ඊළඟට සිලින්ඩරයක්. සිලින්ඩරයක් සැලකුවොත් කුහර සිලින්ඩරයි ඝන සිලින්ඩරයි කියලා දෙකක් තියෙනවා. කුහර සිලින්ඩරයක ගත්තොත් ස්කන්ධ ව්‍යාප්තිය එයාගේ පරිධිය කෙලවරේ වැඩි. දැන් ඝන සිලින්ඩරයක් අරගත්තොත් ස්කන්ධ ව්‍යාප්තිය මුල ඉඳන්ම කේන්ද්‍රයේ ඉඳන්ම මොකද වෙන්නේ? ව්‍යාප්ත වෙනවා. ඝන සිලින්ඩරයයි කුහර සිලින්ඩරයයි සැලකුවොත් අපි ගනිමු කුහර ඝන. මේ ඝන සිලින්ඩරයේ මේ සෑම තැනම ස්කන්ධය. මේ කුහර සිලින්ඩරයක ගත්තාම මේ වටේ තමයි ස්කන්ධේ ව්‍යාප්තිය තියෙන්නේ නේද? මම ඒක මේව ලකුණු කරන්නම් සරල රූප සටහනක්. මේ කුහර සිලින්ඩරේ. ඒතර ස්කන්ධේ ව්‍යාප්තිය තියෙන්නේ කෙලවරේ. එතකොට එයාගේ ගත්තොත් ස්කන්ධ ව්‍යාප්තිය කෙලවරේ තියෙනකොට දුරෙන් ගුණ කරලා ඒ ස්කන්ධයන් එනකොට එයාගේ i වෙන්නේ mr වර්ගය. mr වර්ගයේ අවස්ථිති ගූර්ණය. එයාගේ ස්කන්ධ ව්‍යාප්තිය මේ කෙලවරේ තියෙන. මෙයාගේ මෙහි ඉඳන්ම මුල මෑකේන් හැමතැනම ස්කන්ධ ව්‍යාප්තිය. හිතන්න මෙයාගේ ස්කන්ධයත් එම් මෙයාගේ ස්කන්ධයත් එම්. හැබැයි අවස්ථිති ගූර්ණයේ මෙයාගේ mr වර්ගය මෙයාගේ මොකද වෙන්නේ? i සමානයි කුහර සිලින්ඩරයක භාගයක් mr වර්ගය. භාගයක් mr වර්ගය. ඒකට ඕගොල්ලන් මේවා ඉදිරියේදී තර්ක කරන්න වෙනවා නේද? තර්ක කරන්න වෙනවා ගැටළු වලදී. මෙයාගේ ස්කන්ධ ව්‍යාප්තිය පරිධියේ කෙලවරේ තියෙනකොට මේ එකම ස්කන්ධයේ තියෙන්නේ මෙයාගේ අවස්ථිති ගූර්ණය mr වර්ගය වුණාට මෙයාගේ අවස්ථිති ගූර්ණය භාගයක් mr වල වර්ගය වෙනවා. එතකොට k සමානයි මෙතනදී කවුද? k සමානයි r. මෙතනදී k සමානයි r බෙදීම මූල 2. අර m වයින් කරා විභ්‍රමණාරය k සමානයි r බෙදීම මූල 2. ඊළඟට අරය r වන ඝන ගෝලයකෙහි කේන්ද්‍රයේ හරහා යන අක්ෂයක් වටා අවස්ථිති ගූර්ණය. ඔන්න ඝන ගෝලයක්
ඒ වගේම කුහර ගෝලයක්. අපි ඊළඟට කතා කරන අවස්ථාව ඝන ගෝලයයි කුහර ගෝලයයි. මම ඝන ගෝලයේ මේ පැත්තෙන් අඳින්නම්. මේ තියෙන්නේ ඝන ගෝලය. ඝන ගෝලය. මේ තියෙන්නේ කුහර ගෝලය. කුහර ගෝලය. හරි නේද? කුහර ගෝලයයි ඝන ගෝලයයි. මේ අපි කතා කරමු මෙතනදී මේ කුහර ගෝලය ගැන මුලින්ම. කුහර ගෝලයේ සැලකුවොත් මෙයාගෙත් මේ ස්කන්ධයේ ව්‍යාප්තිය තියෙන්නේ පරිධියේ. නේද? පරිධිය කියන්නේ පෘෂ්ඨය. දැන් මෙයා වෘත්තයක් නෙවෙයිනේ. ගෝලාකාර වස්තුවක්. එතකොට මේ ගෝලාකාර වස්තුවේ මේ වටේ තමයි තියෙන්නේ ස්කන්ධයේ ව්‍යාප්තිය. ස්කන්ධයේ ව්‍යාප්තිය වටේ තියෙනකොට යාගේ අවස්ථිති ගූර්ණේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? වැඩි අගයක් වෙන්න ඕන ඝන ගෝලයට වඩා. එතකොට අන්න යාගේ අවස්ථිති ගූර්ණේ I සමානයි 3න් 2යි mr වල වර්ගය. හැම එක්කෙනාටම mr වර්ගය ml වර්ගය තියෙනවා. අර අගේ තමයි වෙනස් වෙන්නේ. එතකොට මේ ඝන ගෝලයක් සැලකුවාම යාගේ ඉන්නේ 5න් 2යි mr වර්ගය. 5න් 2යි mr වල වර්ගය. I සමානයි 5න් 2යි mr වර්ගය. දැන් පැහැදිලි නේද? මේ ඝන ගෝලයක් මෙයාගේ ස්කන්ධයත් mයි මෙයාගේ ස්කන්ධයත් mයි. හැබැයි මේ ස්කන්ධයේ m ප්‍රමාණය තියෙන්නේ වටේ. එතකොට යාගේ අවස්ථිති ගූර්ණය මොකද වෙන්නේ? වැඩි අගයක් 3න් 2යි mr වර්ගය. මෙයාගේ ස්කන්ධයේ m වුණාට ස්කන්ධේ ව්‍යාප්ත වෙලා තියෙනවා කේන්ද්‍රේ ඉඳන් හැම තැනටම. අන්න එතකොට අවස්ථිති ගූර්ණය අරයට සාපේක්ෂව අඩු වෙන්න ඕන 5න් 2යි mr වර්ගය. විභ්‍රමණාරයේ කේලිව්වොත් මෙයාගේ k සමානයි කාටද? m වයින් කරා උඩින් එනවා 2 බෙදීම 3යි වර්ගමූල r. මෙතන එනවා විභ්‍රමණාරයේ k සමානයි 2 බෙදීම 5 වර්ගමූලය r. r වර්ගයේ වර්ගමූලය r වෙනවා. එහෙනම් අවස්ථිති ගූර්ණය කියන එක වස්තුවේ ස්කන්ධය එහෙත් ස්කන්ධයේ මත සඳහා පවතිනවා නේද? දැන් මෙතනදී ගත්තොත් ඔයාලා ලියලා තියෙනවා අවස්ථිති ගූර්ණයේ වස්තුවේ ස්කන්ධයේ එහි තරම එහි හැඩය සහ සලකා බලන්නේ කුමන අක්ෂයක්ද වටාද යන්න මත රඳා පවතින බව පෙනේ. පැහැදිලි නේද? අවස්ථිති ගූර්ණය කියන එක ස්කන්ධයේ මත රඳා පවතිනවා. එතකොට එයාගේ හැඩය මත රඳා පවතිනවා. ස්කන්ධ ව්‍යාප්තිය මත රඳා පවතිනවා. කුමන අක්ෂයක් වටාද යන්නේ භ්‍රමණය වීම සලකන්නේ කුමන අක්ෂයක් වටාද යන්නේ කියන එකත් වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දණ්ඩක් සැලකුවා දණ්ඩේ කෙළවර අක්ෂයක් වටාද වෙන අගයක් දණ්ඩට ලම්බ කක්ෂයක් වටා මැදින් යනවනම් තව අගයක්. අවස්ථිති ගූර්ණය වෙනස් වෙනවා. ඊළඟට ඔතනදී අවශ්‍ය වෙන ව්‍යවර්තය කියන මාතෘකාව. ව්‍යවර්තය කියන මාතෘකාවට එනවා. එතකොට දැන් මම අතනදී කිව්වනේ අසන්තුලිත බාහිර ව්‍යවර්තය කියන වචනේ. අවස්ථිති ගූර්ණය හඳුන්වලා දුන්න දැන් තමයි එන්නේ ව්‍යවර්තය. අතන බලයට අදාළ වචනයට දැන් තමයි එන්නේ ව්‍යවර්තේ ටෝ කියලා හඳුන්වනවා. ඒ මාතෘකාව ලියලාද තියෙන්නේ? ව්‍යවර්තේ ලියලාද තියෙන්නේ පුතා? නෑඩි අර විභ්‍රමණාරය කේක ඒකේ මුල් ඡේදක විතරයි තිබ්බේ. ඉතුරු ටික නැද්ද? නෑඩි. කීයක් දක්වා විතරද තිබුණේ? විවිධ හැඩ සහිත වස්තු කිහිපයක අවස්ථිති ගෝර්ණය කියලා එතනින් එච්චරයි. ඔය හැඩ දැන් මේ හැඩ ටික දැන් මම කියලා දුන්නු ටික තේරුණා නේද? මේ අගයන් මෙහෙමයි කියන එක පොඩි අදහසක් තියෙන්න ඕන. ඒ අගයන් අපි සිලබස් එකේ කෙලින්ම දෙනවා. හොඳයි. දැන් එතකොට ටික පේපර් එකට ඒ අගේ දෙනවද අපිට? ඒ අගය දෙන්නේ නැහැ. පාඩම් කරගන්නවා. නැහැ. මට මතක මේ මුලදී භාගයක් mr වර්ගය කොයි එකටත් පාඩම් කරගෙන ගණන් හදනකොට මතකේ හිටිනවා. මට මතක දෙන්නේ නැහැ. මම චුට්ටක් බලලා වට කියන්න. හරිද? මොකද පේපර් එකේ එනවද නැද්ද කියන එක චුට්ටක් බලන්න ඕන. පටන් ගන්න තැන හරි මතක විදියට නැහැ. රයිට්. අපි ඒකේ දැන් නෝට් එක ලියලා නැහැනේ. මම දැන් මෙතන ඉඳන් නෝට් එක දෙනවයි කියලා හිතාගෙන හිටියේ. මං හිතුවා දීලයි කියලා. එහෙනම් මම නෝට් එක එවන්නම්. ව්‍යවර්තයේ කොටස
එතකොට උගන්නන්න අමාරුයි නේද? උගන්නන්න අමාරු වෙන්නේ මෙතන මම නෝට් එක ලියවන්න තැන මෙතන ඉඳන් කියලා හිතන් හිටියේ. ඒකයි මම ওই ටික දුන්නේ. ඕනික ගම්මිතා. අපි එහෙනම් නෝට් එක ලියලා ඊටු ටික ළඟ දවසේ කරමු. හරි නේද? හරිද? හරි ටීචර්. එහෙනම් මම දැන් මෙතනින් නවත්තන්න. හරි? හරි ටීචර්. හරි පුතේ. එහෙනම් ඔයාලට බුදු සරණයි. උත්සාහනයයි. හරි පුතේ. බුදු සරණයි. බුදු සරණයි ටීචර්. thank you ටීචර්. Okay, welcome.